අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ අපිට දර්ශනයක් අවශ්‍යයි. ආමේන්. රයිට්. ඉතින් අපි මේ සම්බන්ධව පොඩ්ඩක් අද දවසේ කතා කරන්නට යනවා. ඉතින් ඔබ මේ ගැන අවදිමත් වෙලා හොඳින් සවන් දෙන්න. මගේ මාතෘකාව තමයි දර්ශනයක් අවශ්‍යයි. හරිද? ඒ කියන්නේ අපේ ගමන මොකක්ද? අපේ ගමනාන්තය මොකක්ද? අපි යන්නේ කොහොමද? මෙවැනි කාරණා සම්බන්ධව අපිට කිතුණු ඇදහිල්ල තුළ හරියාකාරව දැක්මක් අපිට නැත්නම් ඇදහිල්ලේ දුර්වල වීම අද බහුතරයක්ගේ ජීවිතයට ඇවිල්ලා තිබෙනවා. නමුත් අපි තේරුම් අරගන්නට ඕනේ අපි යන්නේ කොතෙන්ටද? අපි යන විට මොනවද කළ යුත්තේ? එවැනි කාරණා කීපයක් ඔබ සමග කතා කරන්නට යනවා. ඒ කියන්නේ අපිට පැහැදිලි දැක්මක් අවශ්‍යයි අපේ ඇදහිල්ලේ ගමන සම්බන්ධව. කී දෙනෙක් ආමෙන් කියන්නේ යනවා? දන්නවද අපි දැන් උදාහරණයක් වශයෙන් අරගත්තොත් ඔබ ගෙයක් හදන්න යද්දී ඔබ ගෙයක් හදන්න නිකන් මනසට සිතවිල්ලක් ආවොත් ඔබ ඊට පස්සේ ඒකට යම් සූදානමක් වෙනවා නේද? ඉස්සල්ලාම ඔබ ඉඩමක් ගන්නවා. ඒක අංක 1. ඔබට ගේ හදන්න ඉඩමක් ඕනේ. දෙවෙනි කාරණාව ඔබ මොනවද කරන්නේ? ඔබ අනිවාර්යයෙන්ම මේ ප්ලෑන් අදින කෙනෙක් ළඟට ගිහිල්ලා නේද? ආකිටෙක්චර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ඒ විස්තර ටික කියලා ඔබ ප්ලෑන් එකක් ඇඳ ගන්නවා. ඔබ කියනවා මට මේ තට්ටු දෙකක නැත්නම් දෙමහල් නිවසක් ඕනේ. නැත්නම් මට දෙමහල් නිවසක් එපා. මේ විදිහට තමයි මට වෙන්න ඕනේ කියලා ඔබගේ අදහස ඔහු සමග බෙදාගත්තාම ඔහු ලස්සන ප්ලෑන් එකක් ඇඳලා ඔබට එන්න කියලා අහනවා. මේක හොඳයිද? ඔබ කිව්වොත් එබ නෑ මේක වෙනස් වෙන්නට ඕන කියලා. ඔබ මේ වෙනස්කම් කරගෙන මාසයක් දෙකක් ඇතුළත ලස්සන ප්ලෑන් එකක් අඳිනවා. ඊට පස්සේ ඔහු ඒකට යන වියදම කියයි ඇස්තමේන්තුව කියයි. ඊට පස්සේ ඔබ ඒකට අවශ්‍ය කරන මුදල් ටික රැස් කරගෙන බාසුනා කෙනෙකුට එන්න කියලා ඔබ වැඩේ පටන් ගන්නවා. ඉතින් ඒක අත්තිවාරම් දාන විට ඔබ දන්නවා මොකක්ද හදන ගියේ කියලා. දැන් මම හිතන්නේ අලුතෙන් මේ ගෘහ නිර්මාණ ශිල්පීන් කම්පියුටර් එක ආධාරයෙන් පරිගණක ආධාරයෙන් නව තාක්ෂණය ඇසුරෙන් දැන් මේ කොළවල අඳින්නේ නැහැ. 3D ත්‍රිමාන විදිහට. ඒ කියන්නේ ඔබගේ හදුවට පස්සේ තියෙන විදිහට ඒක වීඩියෝ එකක් විදිහට ඔබට ප්ලෑන් එක දෙන්න දැන් වීඩියෝ එකකින්. ඉතින් අලුතෙන් මේ ගෘහ නිර්මාණ ශිල්පය කරන කට්ටිය. ඉතින් ඒකේ ඔබේ ආලේප කරලා තියෙන තීන්ත වර්ගය, ඔබේ බාත්රූම් එකේ ටයිල් මොන පාටද ඔක්කොම එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔබගේ අත්තිවාරම දාන්නත් ඉස්සත වෙලා ඔබේ ගෙදර හැදුවට පස්සේ තියෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඔබේ අතට දෙනවා. මම දැක්ක මේ ළඟදී එක්කෙනෙක්ගේ ඒ වගේ වීඩියෝ එකක් මොකක්ෂා මෙච්චර අපේ තාක්ෂණي දිනු වෙලා තියෙනවනේ කියලා. ගේ හැදුවට පස්සේ තියෙන විදිහ ඔහු වීඩියෝ එකකින් බලනවා ගේ අත්තිවාරම දාන්න ඉස්සර වෙලා. දැන් ඔබට පැහැදිලිද මම මේ කියන දේ? ඔබ ගයක් හදන්න යන විට ඒ විදිහට ඔබේ ගේ මොන වගේද කියන කාරණාව ඔබ කල් ඇතුව අද ඔබට දැනගන්න පුළුවන්. මම ප්‍රශ්නයක් අහන්නද ඔබගෙන්? ඒ ආකාරයෙන් ඔබ දකින්නවද ඔබේ ඇදහිල්ලේ ජීවිතය? ඔබේ ඇදහිල්ලේ ගමන ඒක කොහොමද? ඒක මොන වගේද? ඒකේ මම ක්‍රියා කරන්න ඕන කොහොමද? ඒකේ හැසිරෙන්න ඕන කොහොමද? නේද? මගේ ජීවිතෙන් මගේ ශරීරය මම හික්මව ගන්නේ කොහොමද? ඔබට මේ ගැන පැහැදිලි දැක්මක් තියනවද? මෙන්න මේ ගැනයි මම අද දවසේ ටිකක් කතා කරන්නට යන්නේ. සමහර විට ඔබ ඒ ගැන යම් පැහැදිලිකමක් ඇති. තවත් සමහර අය ඔහේ යන්නම් වාලේ යනවත් ඇති. ඒ කියන්නේ සභාවට ආව හාස්කමක් වුණා, දෙවියන් වහන්සේ අඳුනගත්තා, බෞතිස්මය ලැබුවා. දැන් ඉතින් අපි දේව මෙහල් වලට සම්බන්ධ වෙනවා, පල්ලියට යනවා, ප්‍රශ්නයක් වුණාම පාසලට කියනවා, යාඥා කරගන්නවා, ලෙඩක් වුණාම සුවමේට යනවා, යාඥා කරගන්නවා, අපි ඔය යනවා. මේක හරියන්නේ නැහැ. අපේ කිතුණු ඇදහිල්ල ගැන, අපේ ඇදහිල්ලේ ජීවිතය ගැන පැහැදිලි දැක්මක් අපට නොතිබුණොත් ගොඩක් වෙලාවට සමහර අය ඇදහිල්ලෙන් දුර්වල වෙනවා. නැත්නම් වැටි යනවා. දේවචනය කියනවා දර්ශනයක් නැති කල සෙනග හිතුවක්කාර වෙති කියලා. ඒතකොට තමන් යන ගමන සම්බන්ධව, තමන්ගේ ඇදහිල්ලේ ගමන ගැන, අපි තමන් කරන දේව සේවය ගැන තමන්ට පැහැදිලි දැක්මක්, අවබෝධයක් නැති වුණොත් දන්නවද යක්ෂයා ඔබව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ උදෑසන නිවසෙන් එළියට බහින විට ගමනක් යන්න ඔබ දන්නවා යන්නේ කොහෙද කියලා. ඔබ අපි කියමු බස් එකේ යනවා කියලා. ඔබ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා. ඉතින් ඔබ එන ඕනම බස් එකක නැගලා යන්නේ නැහැ. ඔබ යන ගමනට අදාළ බස් එක තමයි ඔබ ගොඩ වෙන්නේ. ඔබ කොළඹ යන්න ඕන නම් කොළඹ මේ බස් එක නවත්තන තැනට යන්න ඕන. මොකද ඔබට සැලැස්මක් තියෙනවා මම යන්නේ කොහෙද කියලා. ඉතින් ඔබ කොළඹ යන්න අවශ්‍ය වෙලා ඔබ අනුරාධපුරේ බස් එකේ නැගලා හරියන්නේ නැහැ.
ඒ වගේ ඔබට පැහැදිලි දැක්මක් අවශ්‍යයි ඔබේ කිතුණු ඇදහිල්ල සම්බන්ධව. එහෙම නැත්නම් ගොඩක් පාරවල් තියෙනවා මම්මුලා කරන්න ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබේ ජීවිතය මම්මුලා වෙන්න පුළුවන්. ওই සමහරු ගෙවල් වලින් තරහ වෙලා යද්දි නේද? මේ මම ඔළුව අරුණ හැතුව යනවා කියලා ඔළුව හැරුණ අතේ යනවා කියලා එළියට බහිනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔළුව හැරෙන්නේ කොළඹට. ওই ගෙවල් වලින් තරහ යන මිනිස්සු තරහ වෙලා යන මිනිස්සු ගොඩක් වෙලාවට කොහෙද යන්නේ? කොළඹට යන්නේ. ඇයි රස්සාවල් තියෙනවනේ. කොළඹ ගිහිල්ලා මොකක් හරි කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඔය ගිහිල්ලා ඒකට අරමුණක් නැහැ. ඉතින් කොහේ හරි දෝලන වෙලා මොකක් හරි එකක් සිදු වෙනවා. නමුත් අපිට එහෙම යන්න බෑ. ඉතින් ඒ වගේ යන අය අයාලේ යනවා විනාශ වෙනවා විවිධාකාර දේවල් වලට ලක් වෙනවා. ඊට පස්සේ හිරගෙවල් වල ඉන්නවා ජීවිත කාලෙම විනාශ වෙනවා. නමුත් අපි කිතුණු ඇදහිල්ල කියලා කියන්නේ අයාලේ යන ගමනක් නෙවෙයි. අපට පැහැදිලි දර්ශනයක් අවශ්‍යයි. මම කැමති එක බයිබල් කොටසක් ඔස්සේ ඔබ සමග මේ ගැන කතා කරන්න. අපි පෙරළ ගමු ශුද්ධ මාක් 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියට. ඔබ දැනටමත් මේ ගැන සමහර කාරණාවල් අහලා ඇති. අපි ඒ ගැන තව පොඩ්ඩක් ගැඹුරින් බලන්නට යනවා. මාක් 4 වෙනි පරිච්ඡේදයේ 35 සිට 37 දක්වා අපි ඉස්සෙල්ලා අපි ඒ ගැන කියවලා වචන බලලා ඊට පස්සේ අපි කොටසින් කොටස අපි විවරණ කරන්නට යනවා. එදා සවස් වූ කල අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔහු සමූහය අත්හැර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. එවිට සැඩසුලඟක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට මම කිව්වේ 37 වෙනි වගන්තියට මං හිතන්නේ නේද? ඉවරද කියලා. හරි. රයිට්. අපි බලමු මෙතන අපි දකිනවා මේ කතාවේ සන්දර්භය තමයි යේසුස් වහන්සේට අවශ්‍ය වුණා එක්තරා තැනකට යන්න. ඒ තමයි ගෙරසේනේට. අර යක්ෂාත්මයක් ආපෙසුණු මිනිස්සෙක් හිටියා. යාව නිදහස් කරන්න යේසුස් වහන්සේට යන්න අවශ්‍ය වුණා. ඉතින් උන්වහන්සේ දන්නවා යන්නේ කොතෙන්ද කියලා. හරිද? උන්වහන්සේට දැක්මක් තිබුණා. ඊට පස්සේ උන්වහන්සේ ගමනට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගෙන උන්වහන්සේගේ ගෝලයොත් එක්ක මේ ගමන පිටත් වෙනවා. මේ ගැන කතාවක් තමයි මෙතන කියන්නේ. අපි මේ කතාවේ ගොඩක් වෙලාවට කලින් බැලුවේ මේ කුණාටුව සම්බන්ධව. නමුත් අද මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ කුණාටුව සම්බන්ධවත් කියන්න යන අන්තිමට. හැබැයි ඊට කලින් සිදුවිය යුතු කාරණා කීපයක් සම්බන්ධවයි ඔබ සමග බෙදා ගන්නට යන්නේ. ඉතින් මේකේ පළවෙනිව අපි මේ කොටස විවරණය කරලා බලන විට අපි මේකේ දකිනවා ඉස්සලම උන්වහන්සේට ප්ලෑන් එකක් තිබුණා යන්නේ කොතෙන්ටද කියලා. ඒ නිසා මේකේ පළවෙනි කාරණාව ඔබ යන්නේ කොහෙද? ඔබ කිතුණුවෙක්, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දැන් ඔබ ඇදහිල්ලේ ගමනකට අවතීර්ණ වෙලා ඉන්නවා. ඔබට පැහැදිලි දැක්මක් තියෙන්නට ඕනේ. ඔබ යන්නේ කොතෙන්ද? ඒ කියන්නේ ඔබගේ ගමනාන්තය සම්බන්ධව ඔබට පැහැදිලි දැක්මක් අවශ්‍යයි. ආමෙන්. දැන් අපි අර සූර්යාරච්චි පියා ගැන කතා කළා. ඔව් අවසාන කාලේ දිගටම කතා කළේ මගේ කාලේ හැරි ස්වාමීන් වහන්සේගේ මූණ දකින්න යන කියලා. තනවද අපි ගැලවීම ලබනවත් එක්කම අපට දැක්මක් අපට දර්ශනයක් අවශ්‍යයි අපේ ගමනාන්තය සම්බන්ධව. මම යන්නේ කොහෙද? අද ගොඩක් අය මැරුණාට පස්සේ මේ බැනර් එකක් දානවා සමාදානයෙන් සැතපේවා මොක්සුව ලැබේවා නැත්නම් වෙන ආගමික අනුව නිවන් සප ලැබේවා මොනවාද එක දේවල් දානවා. නමුත් ඇත්තටම මිනිස්සෙක් සූදානම්ද ඔය බෝඩ් එකේ දාලා තියෙන ස්ථානෙට යන්න? ගම්වල මේ කසිප්පු මුදලාලි මැරුණත් එයාගේ ආගම අනුව ඒක ලැබේවා කියලාද මම දාන්නේ. මම දන්නේ එයා මොන ආගමේද කියලා. හැබැයි එහෙම නේද? එයා ඉන්නකම් කසිප්පු පෙරපරක් ගම විනාශ කරා. හැබැයි එයාගේ මරණය වෙලාවේ බෝඩ් එක එයාගේ ආගම අනුව දානවා හවල් තැන ලැබේවා කියලා. මං අහන්නේ ලැබෙයිද කියන කාරණාව. ඒ නිසා අපි හෘද සාක්ෂියට එකඟව අපි අපෙන් විමසා බැලිය යුතු වෙනවා මම යන්නේ කොතෙන්ද කියන කාරණාව. ඔබ කිතුණුවෙක්, ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක්. මේ කාරණාව ගැන ඔබට දැක්මක් නැත්නම් මම හිතනවා ඔබ ඉන්නේ මුලාවක කියලා.
මොකද ලෝකයේ ආශාවන්, ලෝකයේ දේවල් මිනිස් මනසට නැත්නම් මිනිස් ඇස් වලින් දකින විට මනස ඒ ගැන ආශාවන් ඇති වෙන විට කිතුනෝ වැරදි මාර්ගවල ගමන් කරනවා. ඇයි ඕන්ට නිවැරදි දැක්මක් දර්ශනයක් නැති වුණාම මම යන්නේ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් ගමනාන්තයකට කියන කාරණාව ඔන් දන්නේ නැති වුණාම ඔන් විවිධාකාර දේවල් කරනවා. මම මේ පහුගිය දවස්වල ගියා එක කතෝලික ආගමික පසුබිමේ නිවසකට. ඉතින් එයා කියපු සම්පූර්ණ කතාව කියන්න බෑ. මම මෙහෙම කිව්වොත් එයා කියනවා මම මගේ රැකියාවේ ඩියුටි වැටුණා එක තැනක එක ආගමක ප්‍රසිද්ධම ස්ථානයක. ඉතින් මම එතන මාසෙකමාරක් ඩියුටි කළා. දැන් මෙයා කතෝලිකයෙක්. ඉතින් එයා කියනවා එතන ඉන්න පූජකතුමාට කියලා. එතන ඉන්න ඒ ආගමික පූජකතුමාට කියලා කිසි කෙනෙකුට ලැබෙන්නේ නැති අවස්ථාවක් මම අරගත්තා. ඒ ආගමේ වටිනාම තැනට ගිහිල්ලා මම ඒක නමස්කාර කරගන්න මට අවස්ථාවක් ලැබුණා කියලා කිව්වා. දැන් මෙයා කතෝලිකයෙක්. හැබැයි ඔහු මාත් එක්ක කිව්වේ ඔහුට ඒ අන්‍ය ආගමේ ඒක ඒ ශාස්ත්‍රවේගයේ වටිනාම දෙයක් තියෙන තැනකට මෙයා එතන ඩියුටි වැටෙලා හිටියා. මෙයා ආරක්ෂක අංශයේ හින්දා. ඉතින් මාසෙකමාර ඩියුටි ඉන්නකොට එතන ඉන්න පූජකතුමාට කියලා ඒ කාටවත් රටේ ජනාධිපති වගේ කෙනෙකුට විතරක් ලැබෙන අවස්ථාව මට ලැබුණා. මම එතන ගිහලා හොඳට වැඳලා ආවා කියලා කිව්වා. ඔහු ඒ ගැන සැලකුවේ මේ දෙවියන් වහන්සේ ඔහුට දුන්නු වරප්‍රසාදයක් වගේ අන්‍යාගමික මොකක් හරි එකට බදාගෙන නමස්කාර කරලා ඉන්න. ඉතින් මම බැලුවා ඔහුගේ දැක්ම මොකද්ද කියලා. ඔබට පැහැදිලිද මම මේ කියන දේ? ඒතකොට අද ගොඩක් අය හරිද තමන්ගේ ඇදහිල්ල මෙන්න මේ නාමික ඇදහිල්ලක් බවට පත් වෙලා තිබෙනවා. බයිබලානුකූලව ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන ගමනාන්තයට මිනිසෙක් යන්න අද සූදානම් වෙන විට දෙවියන් වහන්සේ දකින්නවා මෙයා සූදානම්ද නැද්ද කියලා. අර කවුද සතෙක් කියවලු අර ගහක් හැදෙනකොට ඒකේ අර දෙපැත්තෙන්ද දැනේ කියලා මොකද්ද? හරිද? ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේ මිනිස්සුන්ව දකිනවා ඔවුන්ගේ ජීවිත එද්දී මෙයා ගමනාන්තයට යන්න යනවද නැද්ද කියලා. ඉතින් අනේ නිසා තමයි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ පණිවිඩ අපිට එවන්නේ. දෙවියන් වහන්සේ පරණ කිවිසුමේ අනාගත වක්තුරුවරු එව්වේ ඊශ්‍රායල් සෙනග වෙතට. ඇයි ඊශ්‍රායල් සෙනග වැරදි මාර්ගවල යද්දී නේද? යෙරමියා වගේ කට්ටිය ඇවිල්ලා ඊශ්‍රායල් රජවරුන්ට කෑ ගහලා කිව්වා වියගස් කරේ තියාගෙන අනාගත වාක්‍ය කිව්වා උඹලා පශ්චාත්තාප වෙලා උඹලාගේ වැරදි මාර්ගවලින් හැරියලා එහෙම නැත්නම් උඹලා වහල්ලු වගේ මෙන්න මෙහෙම වියගහක් කරේ තියාගෙන මෙහෙම බාබිලෝනියට වහල්ලු වගේ යන්න යනවා කියලා අනාගත වාක්‍ය කියද අනාගත වාක්‍ය කියන මිනිහව වලේ දැම්මා. කවුරුත් කියපු ගැහුවේ නැහැ. මේ වර්තමාන කාලයත් ගොඩක් වෙලාවට ඒ වගේ දෙවියන් වහන්සේගේ පණිවිඩ මිනිස්සුන්ට එනවා මෙහෙන් යනවා. ඒව නිකන් අර ගුවන් යනවා වගේ සිංගාල යනවා. ඒව ඇතුළට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ පණිවිඩ එවනවා. දෙවියන් වහන්සේ වචනය නිදහස් කරනවා මිනිස්සුගේ ජීවිතවලට. ඔවුන් පරිවර්තනය වෙන්න, සිත් හැරෙන්න, පශ්චාත්තාප වෙන්න. මොකද ඔවුන්ගේ ගමනාන්තයට ඔවුන් රැගෙන යන්න. හැබැයි මිනිස්සු තමන්ගේ සිතිවිලි අනුව වැඩ කරනවා මිසක් දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා භයානකයි ඔවුන්ගේ ගමනාන්තය ගැන හිතන විට. ඩෙස්ටිනේෂන් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඔවුන්ගේ ගමනාන්තය කුමක්ද? අන්න ඒ ගැන හිතන විට හරි බයයි. බය කියන්නේ අපිට බය හිතෙනවා මම යන්නේ කොහොද කියලා. ඒ උන්ට දැක්මක් නැහැ. මම යන්නේ කොතෙන්ද කියන කාරණාව. ඒ නිසා ඔබට අංක 1 මම ඉදිරියට යන්නට යනවා දැන්. අංක 1 ඔබ යන්නේ කොහෙද? ඔබට ඒ ගැන දැක්මක් තියෙන්නට අවශ්‍යයි. ආමේන්. ඉතින් මං අවදි කිරීමක් කරන්නම් ඔබ ස්වර්ගීක මිනිසෙක් කියන්න මම ස්වර්ගීක මිනිසෙක්. ආමේන්. පවුල් තුමා එක වෙලාවක කියනවා අපේ නාගරිකත්වය ස්වර්ගයේය. එතනින් ගැලුම්කාරයා පැමිණෙනවා අපි බලා සිටිමු කියලා. ඉතින් දන්නවද අපේ නාගරිකත්වය කියන්නේ දැන් ඔබ දන්නවනේ මේ ඒ කියන්නේ දැන් ඔය සිටිසන්ෂිප් එක නේද? දැන් ගොඩක් අය උත්සාහ කරනවා ඉතාලියේ මේ පුරවැසිභාවය ගන්න, රෝමේ පුරවැසිභාවය ගන්න, එංගලන්තේ පුරවැසිභාවය ගන්න, නවසීලන්තේ දැන් මේ දවස්වල මේ પાස්පෝර්ට් ඔෆිස් දිගු පොලිම් මිනිස්සු ලංකාවේ එපා වෙලා. හරිද? රට යන තත්ත්වය හොඳ නැහැ. ඔක්කොම රට යනවා දැන්. මේ ප්‍රශ්න නිසා. ඉතින් මිනිස්සු හරි ආසයි ඒ නාගරිකත්වයට ඇතුල් වෙන්න. යම් රටක පුරවැසිභාවය ලබා ගන්නට. ඉතින් පාවුලුතුමා කියන ඔහුට රෝම නාගරිකත්වයේ තිබුණා. ඔහු ඊශ්‍රායලයේ නාගරිකත්වයේ තිබුණා. ඔහු
පොළවේ ඒ කාලේ සිටි බලවත් මිනිසෙක්. හැබැයි ඔහු කියනවා මගේ නාගරිකත්වයේ භූමික නගරයක් නෙවෙයි. මගේ නාගරිකත්වය ස්වාමීන් වහන්සේගේ රාජධානිය කියලා. ධනවාද ඔහු ගමනාන්තය ගැන අවබෝධයෙන් සිටියා. ඒ නිසා ඔබගේ ගමනාන්තය ගැන අවබෝධයෙන් ඉන්න. ඒ නිසා මේ ලෝකේ පාපයේද සැප සම්පත්ද අරවද මෙව්වද ඒවට කැළඹෙන්න එපා. මොකද ඔබ ගමනාන්තයට යා යුතු කෙනෙක්. ඔබගේ නාගරිකත්වය ස්වර්ගයේ. දැන් මෙතන අපි දකිනවා 35 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා අපි එගොඩ යමු. මේ එගොඩ තමයි අර ගෙරසෙනයන්ගේ රට තිබුණේ. දැන් මේ මෙතනින් උන්වහන්සේ ගමන පටන් අර ගන්නවා. රයිට්? ඉතින් මෙතනින් ඉදිරියට යන විට උන්වහන්සේ දකිනවා මම යන්න ඕනේ ස්ථානේ කුමක්ද කියන කාරණාව. ඒ නිසා අපි කිතුණු ඇදහිල්ලට ඇතුල් වෙන විට අපිට දැක්මක් තියෙන්නට ඕනේ මම ස්වර්ගයට යන්න ඕන මිනිසෙක්. සාමාන්‍යයෙන් ඔබ නායකයෙක් වෙන්න පුළුවන්, ඇදිලිවන්තයෙක් වෙන්න පුළුවන්, පූර්ණ කාලීන දේව සේවකයෙක් වෙන්න පුළුවන්. අපි කවුරු වුණත් අපේ ගමනාන්තයේ එක තැනක්. දෙවියන් වහන්සේගේ රාජධානිය. ඉතින් ඒකට යන්න දෙන්නේ නැතුව තමයි යක්ෂයා විවිධාකාර පරීක්ෂාවල් ගෙනල්ලා මිනිස්සුන්ව ඇදහිල්ලෙන් වටවන්න උත්සාහ කරන්නේ. විවිධාකාර බාධා ගෙනල්ලා මානසික තත්ත්වයන් වෙනස් කරලා තමන්ගේ දර්ශනයෙන් ඇදලා දාන්න යක්ෂයා බොහෝ වෙලාවට උත්සාහ කරගෙන ඉන්නවා. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න. අංක 2. දැන් මේ ගමන පිටත් වෙන්නට යනවා උන්වහන්සේ. හැබැයි යන්නේ ඉස්සර වෙලා උන්වහන්සේ ඉන්නේ කොහෙද? උන්වහන්සේ ඉන්නේ කොහෙද? රයිට්? දෙවෙනි කාරණාව ඔබ ඉන්නේ කොහෙද? මෙතනදී ඔබ සිටින තැනත් හරි වැදගත්. ඔබ සිටින තැන හරි වැදගත්. ඒ කියන්නේ මේ ඔබේ ජීවිත ගමනේ වර්තමාන තත්ත්වය මොන වගේද? ඔබ ගමන සඳහා සූදානම්ද? මේ වෙද්දී ගෝලයේ මුහුදු වෙරළේ සිටියද? එහෙම නැත්නම් උගේ ගෙවල් වල නිදාගෙන හිටියද? ඔවුන් තාමත් ගමනට ලෑස්ති නැද්ද? දැන් මෙතනදී උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ ස්වර්ගීක ගමනට ඔබගේ මගේ සූදානම. දැන් අපි ගමනාන්තයේ දකිනවා. ඒ සඳහා ඊගාව පියවර තමයි ඔබගේ මගේ සූදානම. මොකද්ද මේ සූදානම? දැන් මේකේ ප්‍රාථමිකම ස්ථානෙට මං ආවොත් මිනිස්සෙක් ගැලවීම ලබන්නට අවශ්‍යයි. ඒ කියන්නේ බෞද්ධිස්ම අරගෙන තමන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ පුද්ගලික ගැලවුම් කරුවා වශයෙන් පිළි අරගෙන ඔහු පව් අත්හැර දමලා පශ්චාත්තාපව බෞද්ධිස්මේ ලබාගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව ලබාගෙන ඔහු තමන්ගේ ගමන සඳහා සූදානම් විය යුතුයි. ඉතින් දැන් ගොඩක් අය බෞද්ධිස්ම අරගත්තු අය මෙතනත් ඉන්නේ මම හිතන්නේ මේ සභාවෙත් ඉන්නේ. නමුත් මම මේ ගැන කතා කරද්දී ඒක අනිවාර්යෙන් කතා කරගෙන යන්නට ඕනේ. අපේ සූදානම. ඔබ ගමනට ලෑස්තිද? රයිට්? ඉතින් ඔබ තාමත් සමට ඔබ බෞද්ධිස්ම වෙලා, ඔබ ගැලවීම ලබලා බෞද්ධිස්ම වෙලා, ශුද්ධාත්මාලය පෙරලා. හැබැයි තාමත් ඔබගේ ජීවිතයේ පෙර තිබුණු වැරදි ඔබ අතහැරලා නැද්ද? මම පරණ අයට එහෙම කතා කරනම්, අලුත් අයට කතා කරනම් ඔබ බෞද්ධිස්ම ලබන්න ඕනේ. ඒකද ඔබේ සූදානම. රයිට්? ඔබ බෞද්ධිස්ම ලැබලා ඉන්න අයට මම කතා කරනම් ඔබේ ජීවිතයේ ඇතුළාන්තර පරිවර්තනයක් වෙලා නැද්ද? ඔබ ලෑස්තිද ස්වර්ගයට යන්න? එහෙම නැත්නම් ඔබ යක්ෂයාගේ අතේ මෙවලමක් වෙලාද අද දවසේ? ඔබේ සූදානම මොන වගේද? දැන් අපි දන්නවා අපි විදේශ රටකට යන විට ගෙදර තියෙන මේ ඇඳන් අල්මාරි බඩු මුට්ටු ඔක්කොම උස්සගෙන යන්නේ නැහැ. නේද? ගෙනියන්න දෙන්නේ කිලෝ 30යි. මං හිතන්නේ ටිකට් එකට නේද? ෆ්ලයිට් එකේ ගෙනියන්න දෙන්නේ කිලෝ 30යි. ඉතින් ඔබ ඒකට වෙනම පොඩි බෑග් එකක් ගන්නවා. ඒකට ඔබේ අල්මාරිය ඇඳ මේසේ පුටු හරිද? බයිසිකල් එක, කාර් එක ඔබ ගන්න බෑ. ඔබ ඒව ඔක්කොම අතහැරලා දාලා අර ගමනට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික පොඩි කෑම ටිකක් නේද? අත්‍යවශ්‍ය දේවල් ටික බෑග් එකක දාගෙන අරගෙන යනවා. කිලෝ 30 ගෙනියන්න පුළුවන්. ඒ වගේ මේ ගමනට අපේ සූදානම හරි වැදගත්. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක මේ ගමනාන්තයට නැත්නම් මේ ස්වර්ගීක රාජධානිය දක්වා යන ගමනේදී ඔබ මේ ලෝකේ තියෙන ඔක්කොම බර ඔළුවේ දාගන්න එපා. නේද? සමහර අයට ආශාවේ සීමාවක් නැහැනේ. හරිද? දැන් ක්‍රිස්තුස් වහන්සේ ගාවට එනකොට සමහරලාට ගොඩක් අමාරුකම් වලින් එනවා.
හැබැයි ඊට පසු කාලිනව දෙවියන් වහන්සේ දොරටු මාවත් විවෘත කරලා තමන් ආශිර්වාද කරලා යම් මට්ටම් වලට ගේනවා. ඊට පස්සේ මට්ටමක් එනවා අර කනාන් දේශයේ මට්ටම. ඒ කියන්නේ හාස්කම් පවා නතර වෙලා මේ කිරි පැණි උතුරා යන මට්ටමකට එනවා. හරිද? කාන්තාර ගමනකින් ඇවිල්ලා කනාන් දේශයට ඇතුල් වෙනවා. දැන් ඒ වගේ මට්ටම් වලට සමහරව ආවට පස්සේ වුන් කියන දෙයක් තමයි මට දැන් හම්බ කරන්න අවශ්‍ය නැහැ. මොකද මට මගේ પરම්පරා දෙකකට විතර මට මුදල් තියෙනවා. પરම්පරා දෙක තුනකට දැන් මට ඕන විදිහට මට ජීවත් වෙන්න පුළුවන් කියලා. දැනද මිනිසයන් තමන්ගේ ගමන අමතක වෙලා අර මුදල් මත සෑහීමකටපත් වෙනවා. වස්තුව මත සෑහීමකටපත් වෙනවා. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට සල්ලි තියෙනවා. මට ගෙවල් දොරවල් තියෙනවා. මට අක්කර 25ක විතර ඉඩමක් තියෙනවා. මට ඒකේ පොල් ආදායම එනවා. නැත්නම් මට නුවරඑළියේ ටී ස්ට්‍රීට් එකක් තියෙනවා. එතනින් මට ආදායම එනවා. අර වයනවා මේ වයනවා ඔක්කොම එනවා කියලා දැන් ඔවුන් තෘප්තිමත් වෙනවා. දැන් ඔක්කොම හරි කියලා. ප්‍රශ්නය ඔවුන් දන්නේම නැතුව ඔවුන්ගේ ආත්මික තලයේ ඔවුන් බිම වැටෙනවා. ඔවුන් පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා ඔබ මේ දේවල් මත නෙමෙයි ඔබ පිහිටන්නට ඕනේ. ඔබේ දැක්මත් එක්ක මම ස්වර්ගික මිනිසෙක්. හැමෝම කියන්නේ නැවතත් මම ස්වර්ගික මිනිසෙක්. ඒ නිසා මේ ලෞකික බාධාවල් වලට ඔබේ ගමන නවත්වන්න ඉඩ දෙන්නට එපා. ඔබ දේව සේවයට කැපවෙලා ඉන්න කෙනෙක් නම් ඔබ තේරුම් අරගන්නට ඕනේ ලෞකික දේවල් වටවන විට මෙව්ව නෙවෙයි දෙවියන් වහන්සේ මට පැවරුවා වූ රාජකාරියක් තියෙනවා. දෙවියන් වහන්සේ මගේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මම තව ටිකක් ඉදිරියේදී සමහර දේවල් ඔබත් එක්ක තවත් කතා කරන්නට යනවා. ඒ නිසා මෙතන ගමනට ඔබේ සූදානම. ඒ කියන්නේ ඔබ ඉන්න තැන කොතනද? ඔබ මුහුදු වෙරළට ඇවිල්ලා දැන් මේ වෙලාවේ ගෝලෙව හිටියේ කොහෙද? පේදුරු හිටියේ නැන්දම්මයි ගෙදරද? ගෝලෙව හිටියේ කොහෙද? ජේසුස් වහන්සේත් එක්ක මුහුදු වෙරළේ. එතකොට ඔබ උන්වහන්සේත් එක්ක ගමනක් යන විට උන්වහන්සේ ඉන්න තැන ඔබ ඉන්න අවශ්‍යයි. කියන හැමෝම යේසුස් වහන්සේ ඉන්න තැන මම ඉන්න අවශ්‍යයි. ආමෙන්. ප්‍රවේශම් වෙන්න ඔබ යේසුස් වහන්සේ නැති තැන රැස් වෙන්න එපා. යේසුස් වහන්සේ ඉන්න තැන, උන්වහන්සේගේ ආත්මයට එකඟ තැන, උන්වහන්සේගේ වචනයට එකඟ තැන ඔබ ස්ථානගත වෙන්නට ඕනේ. උන්වහන්සේත් එක්ක. අද සමහරව යනවා උන්වහන්සේ නැතිව. සමහර ස්ථාන තියෙනවා යේසුස් වහන්සේ නැහැ. හැබැයි සෙනගේ ඉන්නවා මොනවාද දේවල් කතා කර කී ඉන්නවා. වරවයි මේවයි මිනිසුන්ගේ වැරදි අඩුපාඩුයි අර සභාවයි මේ සභාවයි විවේචනය කර රැස් වෙලා ඔය මොකක් හරි කෑමක් කාලා ගෙවල් වලට යනවා. එහෙමත් කණ්ඩායම ඉන්නවා මේ සමාජයේ කිතුණු කණ්ඩායම්. හැබැයි අපි රැස් වෙන්නට ඕනේ යේසුස් වහන්සේ ඉන්න තැන බව මතක තියාගන්න. ආමෙන්. හලෙලූයා. තුන්වෙනි කාරණාව විතර මගේ ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. දැන් මේ ගමනක් යන්න අපි ඇවිල්ලා ඉනවා. දැන් යේසුස් වහන්සේත් එක්ක ගෝලෙ ඇවිල්ලා ඉනවා ගමනක් යන්න. ඊගාව කාරණාව තමයි යන්නේ කොහොමද? අපි යන්නේ කොහොමද? දැන් මුහුදෙන් එතර වෙන්න යන ගමනක්. හරිද? දැන් මේක මේ කෝච්චිය යන්න බෑ. වෙන ආකාර අස කරත්තක යන්නත් බෑ. ඒ කාලේ තිබි පහසුකම් ඕනව බැලුවොත් කොටලුව පිටේ අස්සය පිටේ මොනවත් යන්න බෑ. ඇයි මේ මල මුහුදෙන් එතරට යන්න ඕනේ මේ ගිරසේනයන්ගේ රට තියෙන හරියට. ඒ ප්‍රදේශයට. එහෙම නැත්නම් කිලෝමීටර් 100 ගානක මේ දුරක් පයින් යන්න ඕනේ. ඊට වඩා හරි ලේසි යේසුස් වහන්සේට බෝට්ටුව යන එක. ඒ නිසා උන්වහන්සේ පහසුම දේ තෝරගත්තා. ඒ තමයි බෝට්ටුවක්. රයිට්? දැන් ඔබ යන්නේ කොහොමද? දැන් මෙතන කතා කරනවා උන්වහන්සේ ඔරුවක් භාවිතා කරනවා මේ ගමන යාම සඳහා. ඒ කියන්නේ අපි මේ ගමන යන පිණිස මොන වගේ දෙයක්ද අපිට තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට මොන වගේ ගමනක්ද තියෙන්නේ? මෙන්න මේක අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් සමහරෙකුට චූටි නිදිමතක් වගේ එන්න පුළුවන් මේ උදෑසන ඔබ කවදාවත් නිදිලා නැතුව ඇති උදේ 10ට. හැබැයි මේ වෙලාවේ චූටි නිදිමතක් එන්න වගේ පුළුවන් අවදි වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. හරිද? ඔබ යන්නේ කොහොමද? මේක අවදානම් සහිත ගමනක්. අපි මතක තියාගන්නට ඕනේ මේක සැප පහසු සහිත මාර්ගයක තියෙන ගමනක් නෙවෙයි. අපි දන්නවා ඔරුවක නැත්තම් බෝට්ටුවක යම් ගමනක් යන විට විශේෂයෙන් මල මුහුද වගේ එකක රයිට් මේකේ විශාල රැලි ඇති වෙනවා. ඔබ දන්නවා යේසුස් වහන්සේ මේ ඔරුවේ ඉස්සරහට යද්දි කුණාටු ආවා කියලා. දැන් මේක රට අභ්‍යන්තර මුහුදක්. රට අභ්‍යන්තර මුහුදක දැන් නම් හඳුන්වන්නේ විලක් හැටියට. ඒ කාලේ මුහුද හැටියට හැඳින්වුවා. ඒ කියන්නේ එච්චර විශාලයි. මේකේ රැලි ඇති වෙනවා.
දැන් ඔබ බලයි එහෙනම් රට අභ්‍යන්තර කියන්නේ අර මේ කුරුණෑගල වැවේ රැළිය ඇති වෙන්නේ අර පරාක්‍රම සමුද්‍රයේ රැල්ලක් ඇති වෙන්නේ ඒ වගේ එකද. එහෙම නෙවෙයි මේකේ විශාල කුණාටු ඇති වෙනවා. ඒකට හේතුව තමයි මධ්‍යධරණී මුහුදේ ඉඳලා ඔබ මැප් එකේ බැලුවොත් ඔබ ලෝකසිතියේ මේ බලන්න මේ මධ්‍යධරණී මුහුද පිහිටි ස්ථානය ගැන ඔබ අන්තර්ජාලයෙන් ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. මධ්‍යධරණී මුහුදේ ඉඳලා දැන් ළඟම මුහුද තියෙන මධ්‍යධරණී මුහුද ඊශ්‍රායල් වලට රයිට්. ඒකෙන් තමයි සීමා වෙන්නේ. එක පැත්තක්. ඒතකොට මේ මුහුදේ ඉඳලා හුළඟ එනවා රට ඇතුළට. රට ඇතුළට හුළඟ එන විට ඔබ දන්නවා ඊශ්‍රායලය කියන්නේ කඳු සහිත රටක්. කඳු සහිත රටක්. මුළු ඊශ්‍රායලෙම තියෙන කඳු. ඉතින් මේ මධ්‍යධරණී මුහුදේ ඉඳලා එන සුළඟ කෙලින්ම කඳු මුදුන් වල වදිනවා. උඩින් ඇවිල්ලා. ඒ සුළඟ කඳු මුදුන් වල වැදිලා මේක යටට කැරකෙනවා. දැන් අපි දන්නවා අපි දැකලා තියෙනවා මේ මොනවාද මේ ගලිලේ මුහුද වටේට විශාල කඳු තියෙනවා. රයිට්. ඉතින් ඒ උඩින් එන හුළඟ කඳු වල වැදිලා මේක ඇතුළට කැරකෙනවා. මේ කැරකෙන විට අර ගලිලේ මුහුදේ වතුර ටික උඩට දානවා. දැන් සාමාන්‍ය හුළඟක් එනකොට සාමාන්‍ය රැළිය ඇති වෙනවා. හුළඟේ වේගය වැඩි වෙන විට සමහර කාලවල වලට ඔබ දන්නවා වාරකම් කාලය කියලා තියෙනවා නේද මුහුදු වල. ඉතින් මේ වගේ කාලෙට සුළඟේ වේගය වැඩි. ඒ එන විට අර සුළඟ තද බල විදියට මේ ගලිලේ මුහුදේ වතුර උඩට දානවා. අනේ ඒ කාලේ තමයි මේ රට අභ්‍යන්තර මේ මුහුදේ රැළිය ඇති වෙන්නේ. ඔබට පැහැදිලිද දැන්? දැන් මේගොල්ලන්ට යන්න තියෙන්නේ වාහනයක ගමනක් නෙවෙයි. යේසුස් වහන්සේ ගෝලෙත් එක්ක යන්නේ මොකේද? ඔරුවක. කියන්නේ පොඩි නේද? පොඩි බෝට්ටුවක්, පොඩි ඔරුවක්. ඉතින් මේක යන විට අර විශාල රැල්ලක් එද්දී අනිවාර්යයෙන් මේක උඩ යනවා. ඒක තමයි දැන් ඔය තව යට අපි බලද්දි මේ රැල්ලක් දැකලා මේ මොනවද පේදුරුතුමා හරියට කෑ ගහනවා. මොකද ඔහු දන්නවා මුහුද ගැන. අනිවාර්යෙන් මේ වගේ රැල්ලක් ආවොත් නම් අනිවාර්යෙන් ඔරුව අනිත් පැත්තට පෙරලියා ඉන්න සෙට් එක මැරෙනවා. එහෙනම් ඔහුට බය වුණා. ඔහු දන්නවා ඒ අත්දැකීම. හැබැයි මේ අත්දැකීමට වඩා අපි දකිනවා මෙහිදී අපි යේසුස් වහන්සේව විශ්වාස කළ යුතු බව. ආමේන්. ඒ නිසා ඔබ ගැලවීම ලැබුවේ අවුරුදු 40ක් 50ක් ගියාට පස්සේ නම් ඔබේ ජීවිතේ සමහර අත්දැකීම් සම්භාරයක් එක තමයි ඔබ යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ ඇදහිල්ලේ මාර්ගයේ යන විට සමහර විට ඔබ ඇදහිල්ල වෙනුවට අත්දැකීම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එදා පේදුරු ඇදහිල්ල වෙනුවට අත්දැකීම් පාවිච්චි කළා නම් ඇත්තටම ඔරුව පෙරලෙනවා. හැබැයි ඔවුන් ඇදහිල්ල තමයි ඔවුන්ට ඇදහිල්ල නැතත් ඇදහිල්ල පුබුදු කළා නැත්නම් යේසුස් වහන්සේව අවදි කරලා ඔවුන් උන්වහන්සේ තුලින් මේ ප්‍රශ්නය විසඳ ගන්නවා. ඉතින් ඒක අපි පස්සේ බලමු. දැන් මම තුන්වෙනි කාරණාවත් එක්ක ඉන්නේ මේ ගමන මොන වගේ ගමනක්ද? දැන් ඔබට ගමන් කරන්න තියෙන ඇදහිල්ලේ ගමන නිකන් හොඳ සැප පහසු වාහනයක යන්න තියෙන ගමනක්ද? නැහැ. ඔබට තියෙන්නේ බෝට්ටුවක නැත්නම් ඔරුවක මහ මුහුදේ යන ගමනක්. මේක අවදානම්ද නැද්ද? මොකද කියන්නේ? මේක අවදානම් ගමනක්. මේක ඔක්කොම මේ වීදුරු ටික වහගෙන ඇතුලේ හීටර්ස් දාගන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතන්න මේ බෝට්ටු ගමන නේද? දැන් අපි වාහනයක යන විට සීතල වැඩි නම් නුවරඑළිය යනවා නම් අපි ඔක්කොම වීදුරු ටික වහගෙන හීටර්ස් දාගත්තාම ඇතුළේ රස්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අර සීතලෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් බෝට්ටුවේ ගමන එහෙම ගමනක් නෙවෙයි. මේකේ සීතල හුලං එනවා. කුණාටුවක් ආවොත් පෙරලෙනවා. අවදානමක් තියෙනවා. උන්ට නිදා ගන්න බෑ. නේද? පැද්දෙනවා. මේක හරි අසීරුයි. ඒ කියන්නේ මේකෙන් පිළිඹු වෙනවා. අපි මේ ගමන යන විට අපට එන පීඩා, බාධා, පරීක්ෂා විශාල වශයෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ගමනාන්තයේ දක්වාම මේගොල්ලන්ට යන්න තියෙන්නේ බෝට්ටුවේ. මගට ගිහිලා ට්‍රේන් එකකට මාරු වෙන කතන්දරයක් නැහැ. මේ ඕන් යන්න තියෙන ගමනාන්තයේ දක්වාම බෝට්ටුවේ. නිසා මේ පොළොවේ අපේ මරණය දක්වා අපිට පරීක්ෂාවල් පීඩාවල් එනවා. දැන් මම දන්නවා මේ වගේ කියද්දි කවුරුත් ආමෙන් කියන්නේ නැහැ කියලා. දැන් දන්නවද ඔබ ආමෙන් කීවත් නැතත් ඔබ මේක ප්‍රායෝගිකව ඔබට මේකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. එහෙම නැත්නම් මේ බෝට්ටුවේ ගමනක් නෙවෙයි. ඒක වෙන මොකේක හරි යන ගමනක්. හැබැයි ඔබ බෝට්ටුවේ යනවා නම් අවදානම තියෙනවා. තව මොනවද තියෙන්නේ? මට එකක් දෙයක් කියන්න බෑ. බෝට්ටු ගමනක අනිත් එක මේක හැන්දෑව යන ගමනක්. ඒ කියන්නේ ටිකක් රෑ වෙලා නේද? පේන්නේ නැහැ. කරුවලයි වගේ දේවලුත් තියෙනවා. මේකට අවදානමක් තියෙනවා. නේද? සීතල හුලං තියෙනවා. කුණාටුවක් වෙයිද දන්නේ නැහැ කියන හිතේ බය තියෙනවා. මෙන්න මේ වගේ ගමනක් තමයි අපි ගමන් කරන්නේ. යේසුස් වහන්සේ අපට කියනවා නුඹලාට ලෝකේ පීඩා පොඩ්ඩක්ද නැත්නම් ගොඩක්ද? ගොඩක් තියෙනවා. ඒක තමයි මේ ගමනේ තියෙන අවදානම. අනේ නිසා අපි මේ ගැන අවදියෙන් සිටිය යුතු වෙනවා. ආමෙන්.
හලෙලූයා. අපි ඊට පස්සේ බලමු. දැන් මෙතන මේ යන ගමනේ සීතල තියෙනවා, පහසුකම් නැහැ. පහසු නැහැ, පහසුකම්ද නැහැ. ඒ වගේම මේක පටු මාර්ගයක්. ආමෙන්. අපිට කිව්වා පටු දොරෙන් ඇතුල් වෙන්නට කියලා. නේද? අර නත්තල් වලදී අපි ගීතිකාවක් ගායනා කරනවා, සීතත් ඇත, බීතත් ඇත, රැයකුත් ඇත. මොකද්ද ඊගව කොටස මතක නැහැ. නේද? ගව්වක් දුර යන්නත් ඇත දරුවෙකු සොයලා කියලා. ඉතින් ඒක වගේ සීතයි, බීතයි, බීතියයි, ප්‍රශ්නයි, කරදරයි, බාධායි, පාවාදීම්, කකුලෙන් ඇදීම්, මේ වගේ අරවද මෙව්වද රාශියක් මැද තමයි මේ ගමන අපට යන්න වෙලා තියෙන්නේ. මොකද මේක බෝට් යන ගමනක්. රයිට්? ඉතින් මේ ගමන යන විට අපි අවධානයෙන් ඉන්නට ඕනේ කොතනද අපිට පරීක්ෂාවක් එන්නේ. කොතනද අපිට ගැටලුවක් එන්නට යන්නේ. ඒකයි පේදුරු රැලක් දකින්නකොට කෑ ගැහුවේ, ස්වාමිනී අපි මැරෙන්න යනවා, අපි බේර ගන්න නැද්ද කියලා. ඔව් අවදියෙන් හිටියා. මොකද මේක මුහුදු ගමනක්. ඒ නිසා දේව වචනේ පේදුරුතුමා කියනවා සිහි ඇතුව මොනද? අවදියෙන් ඉන්න. නුඹලාගේ විරුද්ධකාරය වූ යක්ෂයා කාවරෙකු ගිල ගනින්දෝයි කියමින් ඔබ මොබ සැරිසරනවා. ඒ නිසා දේව මනුෂ්‍යයෙකුට අවශ්‍යයි මේ කිතුණු ඇදහිල්ල තුල ඔබ යන විට ඔබ අවදියෙන් ඉන්නට ඕනේ. යක්ෂයා මොන තැනින්ද ඔබ වටවන්නේ කියන කාරණාව ගැන අවදියෙන් ඉන්න. ඔබට බාධාවක් එන විට ඔබ තේරුම් ගන්න මම ස්වර්ගීක මිනිසෙක්, මම ස්වර්ගීක ගමනක් ගමන් කරන්නේ, මේක මගේ ජීවිතේ වටවන්න එන දෙයක්. දනද මේ ආත්මික දැක්ම ඔබේ ඇතුලේ නොතිබුණොත් ඔබ ගමනේ පරාජිතෙක් වෙන්නට යනවා. අනේ නිසා ඔබ යන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට. අංක 4ට අපි ඇතුල් වෙනවා. මෙතන ආරම්භ කරනවා 35 වෙනි වගන්තියෙන් එදා සවස් වූ කල. දැන් යේසුස් වහන්සේ මේ ගමන යන්න යොදාගන්නේ මොන වෙලාවද? සවස් කාලයක්. සවස් කාලයක්. ඔබ දන්නවද මුහුදු ගමන්, ඒ කියන්නේ ඔය ලොකු මේ ටෝලර් යාත්‍රා නැත්තම් ලොකු නැව් ගැන නෙමෙයි. සාමාන්‍ය මුහුදු රස්සාවට යන කට්ටිය මොන වෙලාවටද යන්නේ මුහුදු රස්සාවට? හැන්දෑවේ යන්නේ. මේකට තේරුමක් තියෙනවා. ඒකට හේතුව අර අවු රස්නේ උන්ට දැනෙන්නේ නැහැ. රයිට්? ගොඩක් වෙලාවට හැන්දෑවට තමයි මුහුද යන්නේ. පාන්දර වෙනකොට මාළු ටික අරගෙන ගොඩට එනවා. මුහුදු රස්සාව කරන්නේ කරුවලේ, නැත්තම් මේ මුහුද යන්නේ රැට රාත්‍රියට. ඒකට හේතුව මේ බෝට්ටු වල උඩ මොකුත් ආවරණයක් නැහැ. ඒ නිසා උන්ට හරි පහසුයි, වෙහෙසක් නැහැ රාත්‍රියට මේ ගමන් යන විට. ඉතින් යේසුස් වහන්සේ මේ සඳහා වෙලාවක් තෝර ගන්නවා. දැන් මේකෙන් අපි කියන්නේ නැහැ ජ්‍යොතිෂය හරි කියලා. වෙලාවක් ඕනේ නේද පාස්ටර්? ජේසුස් වහන්සේත් වෙලාවක් බැලලා තියෙනවනේ නේද? යේසුස් වහන්සේත් ගියේ මොන වෙලාවේද? රාහු කාලේ පහු වෙලා වගේ. මොකද හවසනේ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔය රාහු කාලේ මේ විශ්වාස කරන හිතන්න පුළුවන් යේසුස් වහන්සේ වෙලාව බලලාද ගියේ කියලා. නෑ. යේසුස් වහන්සේ බැලුවේ මේ ගමනට හරි පහසුයි, අවු රස්නේ නැති හින්දා. එහෙම. ඉතින් මේක අපේ ජීවිතවලට අපි ආදේශ කරගන්නේ කොහොමද? දන්නවද? ඔබ වැඩ කළ යුතු කාලය ගැන ඔබට අවධානයක් තිබිය යුතු වෙනවා. ආමෙන්. සමහර ඔබ දැන් කරන්න ඕන දේවල් අනාගතේ කරන්න දාන්න එපා. ඔබ අනාගතේ කරන්න ඕන දේවල් දැන් කරන්නත් එපා. දැන් කවුරු හරි කියන්න පුළුවන් ඒ කියන්නේ අනාගතේ උදෙසා දැන් අපි plan එකක් දාන්න හොඳ නැද්ද පාස්ටර්? නෑ, මම කියන්නේ හැම දෙයක් ගැන නෙවෙයි. රයිට්? අපි කියමුකෝ ඔබගේ දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් ඔබ account එකක් open කරනවා කියලා. ඒක ඔහුට අවුරුදු 25කට පස්සේ open කරන්න එපා. ඔහුට අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ඒක open කරන්න. ඒක දැන් කළ යුතු වැඩක් අනාගතේ උදෙසා. මේක පැහැදිලිව තේරුම් අරගන්න. නමුත් අපි සමහර දේවල් තිබෙනවා. හරිද? ඒවා දෙවියන් වහන්සේගේ මොහොතේ අපි ඒවා කළ යුතුයි. සමහර අයට මේවා ගැන අවබෝධ නැහැ. ආත්මික මාර්ගය සාමාන්‍යයෙන් ලෞකික මාර්ගයක් හැටියට සලකලා අරක කලේ නැහැ, මේක කලේ නැහැ කියලා මිනිස්සු හරියට කලබල වෙනවා. නමුත් සමහර දේවල් වලට දෙවියන් වහන්සේ නියම කරපු වෙලාවන් තිබෙනවා. ආමෙන්. ආමෙන්. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එනවා කියලා දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම ප්‍රකාශ කළ අනාගත වාක්‍ය කොහෙද ලියලා තියෙන්නේ? යෙසායාද, යෙරමියාද කොහෙද ලියලා තියෙන්නේ? යේසුස් වහන්සේ මේ ලෝකෙට එනවා කියලා ප්‍රථම අනාගත වාක්‍ය? කාරු හරි මට කියන්න පුළුවන්? ඇහුන්නේ. උත්පත්ති 3:15. උත්පත්ති 3:15 කියනවා ඉස්ත්‍රියගේ වංශයෙන් කෙනෙක් ඇවිත් නුඹේ හිස පොඩි කරනවා, නුඹ ඔහුගේ විලුඹ පොඩි කරනවා කියලා. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වාක්‍ය කතා කරන්නේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ. කොච්චර කල් ඇතුවද? දෙවියන් වහන්සේ අඟවන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන. ඉස්ත්‍රියගේ වංශය, ඒ කියන්නේ මරියාගෙන් උපන් යේසුස් වහන්සේ. නැත්තම් පුරුෂයන්ගෙන් වංශය යන්නේ.
ස්ත්‍රියකගේ වංශයක් ඇති වුණ එකම තැන පුරුෂ මැදහත්කාරකමක් නැතුව උපන් යේසුස් වහන්සේ පමණයි. එතකොට මේ ගැන කතා කරන්නේ උත්පත්ති පොතේ. නමුත් ඒ ස්ත්‍රියගේ වංශයෙන් යේසුස් වහන්සේ පැමිණෙන්න දැන් යුදෙවරුන්ට ඒ නිසා බලාපොරොත්තුවක් තිබුණා යේසුස් වහන්සේ ගැන. ඔබ දන්නවද ආදාම් ඔහුගේ ජීවිතය මම හිතන්නේ ලාමෙක් වගේ දක්වා විතර. ඒ කියන්නේ ආදාම්ගේ ජීවිතයේ දවස් ඔහු පරම්පරා 3-4කට ඔහු ගැලවීම ගැන සුභාරංචි පණිවිඩය ගැන ප්‍රකාශ කරපු මිනිහෙක්. ඔබ හිතනවද පරණ ගිවිසුමේ සුභාරංචිය තිබුණේ නැහැ කියලා? නෑ, තිබුණා. දන්නවද දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ සෙනග තෝරගත්ත මිෂනාරි සෙනගක් හැටියට. ඔවුන් තමයි දෙවියන් වහන්සේගේ මෙහෙවර ආරම්භ කළා වූ මූලික සමාජිකයන්. ආමෙන්. දැන් අපි සුභාරංචිය දකින්නේ කොහෙදද? යේසුස් වහන්සේ මාංශවත් වුණාට පස්සේ අපි දකින්නේ. නමුත් අපි පරණ ගිවිසුම ගැන ඒ මානසික තත්ත්වෙන් අවබෝධයෙන් බැලුවොත් උත්පත්ති 3:15 ඒ සුභාරංචි පණිවිඩය ආදම් අහනවා. ඒ ඇසුවා වූ පණිවිඩය ඔහු පරම්පරාවල් වලට උගන්වනවා. ආමෙන්. අන්න ඒ බීජය ඒ යේසුස් වහන්සේගේ පැමිණීමේ බීජය තමයි ඔවුන් පරණ ගිවිසුමේ පරම්පරාවෙන් දරාගෙන පැමිණියේ. උන්වහන්සේ සෙත්ගෙන් ආරම්භ කරනවා. ඊට පස්සේ ඒක අබ්‍රහම් දක්වා පැමිණෙනවා. ඊට පස්සේ ආබ්‍රහම්ගෙන් ආරම්භ වෙන දේ ආබ්‍රහම්ගෙන් ඊසාක්ගෙන් යාකොබ්ගෙන් යුදාගෙන් මෙන්න මේ විදිහට ඇවිල්ලා අවසානයේ මරියාගෙන් යේසුස් වහන්සේගේ උපත දක්වා උන්වහන්සේ පණිවිඩය හරි ලස්සනට ගේනවා. ආමෙන්. එහෙනම් පරණ ගිවිසුමේ සුභාරංචි පණිවිඩය රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඔවුන් ගැලවීමේ ඉතිහාසය, මිදීමේ ඉතිහාසය ආරම්භ වෙන්නේ උත්පත්ති 3:15. ආමෙන්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේට හරි වැදගත් උනේ ඊශ්‍රායලයි අනාගත වාක්‍ය ඉෂ්ට කරන සෙනග ඊශ්‍රායල්. ඒ නිසා ඔවුන්ට කිසිවෙකුට පීඩා කරන්න ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට පොරොන්දු දුන්නා. නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇඟේ කළු ඉංග්‍රීසියාවට ඇඟිලි ගසනවා කියලා කිව්වා. නුඹලාට පීඩා කරන්න මට පීඩා කරනවා කියලා කිව්වා. නුඹලාට විරුද්ධ වෙන සතුරන්ට විරුද්ධව මම සතුරෙක් වෙනවා කියලා කිව්වා. ඇයි? අර බීජේ පැමිණෙනවා ඊශ්‍රායල් වංශය හරහා. ඒ නිසා දෙවියන් වහන්සේගේ සැලසුම එක්ක යම් කෙනෙක් යමෙක් ගමන් කරනවා නම් දන්නවද දෙවියන් වහන්සේගේ ඇස නැත ඔහු ගැන ඇය ගැන යොමු වෙලා තිබෙනවා. අපි දන්නවා ඔවුන් අකීකරු වැඩ කරන විට ඔවුන්ට දෙවියන් වහන්සේ දඬුවම් කළා. නිකන් හිටියේ නැහැ. හැබැයි ඔවුන්ට උන්වහන්සේ ආදරය කළා. අපි දන්නවා ඊශ්‍රායල් වරුන්ට අපු දඬුවම් හරි භයානකව විප්‍රවාස කාලයන් දෙකකට ගමන් කරනවා. ඔවුන් මිසරේ ඉන්නවා. ඊට පස්සේ ඔවුන් බාබිලෝන වල යනවා. ඔවුන් පර්සියාවට යනවා. දන්නවද ඔවුන් වහල්කමේ කාලයන් ගත කරනවා. නමුත් දෙවියන් වහන්සේ යෙරමියාට කියනවා මේ මිනිස්සුන්ට කියන්න නුඹලාට මම කරන යෝජනා මම දන්නවා. මේවා මතු කාලේ නුඹලාට විපත්තිය පිණිස නෙවෙයි. ඒවා සමාදාන යෝජනා. ඇයි අවුරුදු 70කට පස්සේ මම නැවත උඹලව ගේනවා දේශයට. ඇයි දෙවියන් වහන්සේගේ පරන්දුවේ බීජය තිබුණේ ඊශ්‍රායල් තුලයි. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ දන්නවා වෙලාව. හැමෝම කියන්නේ දෙවියන් වහන්සේ දන්නවා වෙලාව. මිනිස්යාගේ කලබලකාරීකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට වෙන්නේ නැහැ. අදහන්න ඉක්මන් වෙන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේ දන්නවා දේවල් කරන්ට ඔබට වඩා මට වඩා දෙවියන් වහන්සේට වෙලාවක් තියෙනවා. හලෙලූයා. උන්වහන්සේට තිබුණා මේ මොනවාද විනිශ්චයකාරයන්ගේ කාලේ යේසුස් වහන්සේ උපදින්න සලස්වන්න. ඇයි විනිශ්චයකාරයන්ගේ කාලේ තමයි කියන්නේ ඊශ්‍රායල් වරුන්ට කාල කන්නිම කාලයක් පැමිණුණා කියලා. මොකද වුන් බලා ගන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. විනිශ්චයකරුවන්ගේ කාලේ ඔවුන් නන්නතරුණා. එක වචනයක් තියෙනවා මට මතක නැහැ හරියටම තියෙන ස්ථානය. මේගොල්ලන් Tamanට කැමැති දේවල් කරන්න පටන් අරගත්තා කියලා. ඒ කියන්නේ විනිශ්චයකරුවන්ගේ යුගයේ මේගොල්ලන්ව විනිශ්චය කරන්න කිසිවෙක් සිටි නැති නිසා එක ස්ථානයක කියනවා මේගොල්ලන් Tamanට කැමැති වූ ඕනෑම දෙයක් කරගෙන මේගොල්ලෝ ජීවත් වුණා කියලා. ඒ කියන්නේ ඊශ්‍රායල් වරුන්ගේ කාලකන්නිම යුගය නැත්නම් ඔවුන්ගේ පරම්පරාවේ විනාශකාරීම නැත්නම් අපහසුම යුගයේ තිබුණේ මේ විනිශ්චයකාරයන්ගේ කාලේ.
අපි බැලුවොත් විනිශ්චයකාරයා 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා. මම ඒක කල්ැතුව දීලා නැහැ මං හිතන්නේ වගන්තිය පුළුවන් නම් අරගන්න. විනිශ්චයකාරයා 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. අහමු අපි ඉස්සලාම වචනේ කියන්නේ. එවිට ඔව්හු තමුන් අතරින් අන් දෙවිවරුන් පහ කර දමා ස්වාමින් වහන්සේට සේවය කළෝය. උන්වහන්සේගේ ආත්මය ඊශ්‍රායල්ගේ කාලකන්නිකම ගැන ශෝක වූයේය. දැන් මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් වරුන්ට ආදරය කළා. හැම වෙලාවෙම උන්වහන්සේගේ අවධානය ඊශ්‍රායල් ගැන තිබුණා. හැබැයි මේ ඊශ්‍රායල් වරු දෙවියන් වහන්සේ ගැන හිතුවේ නැහැ. මේ වර්තමාන කාලේ තියෙන ගැටලුවක් මේක. දෙවියන් වහන්සේ ගොඩක් ආදරේ මිනිසුන්ට. කියන්නේ හැමෝම යේසුස් වහන්සේ මට ආදරේ. ආමෙන්. ගෙවල් වල ඉන්න අයත් කියන්න ඕනේ යේසුස් වහන්සේ මට ආදරේ. ආමෙන්. ප්‍රශ්නය ඔබ උන්වහන්සේට ආදරේද? ඔබ උන්වහන්සේට ආදරේ නම් ඔබ උන්වහන්සේගේ සේවයට ආදරය කරනවා. දන්නවද පේදුරුට කැඳවීම දෙන වෙලාවේ දෙවෙනි අවස්ථාවේ ඒ ගලීලයේ මුහුද අයිනේ යේසුස් වහන්සේ මොකක්ද ඇහුවේ? පේදුරු උඹ මට ප්‍රේම කරනවාද? උඹ මට ප්‍රේම කරනවා නම් මොනවා කරන්නද කිව්වේ? උඹ මගේ රැළ පෝෂණය කරපන්. නුඹ මගේ රැළ බලාගනින් කියලා කිව්වා. එහෙනම් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ උන්වහන්සේගේ සේවයට ආදරය කරන එක. උන්වහන්සේගේ දේවල් වලට ආදරය කරන එක. එහෙම නැත්නම් ගේ ඇතුලේ තනි වෙලා කාමරේ ඉඳගෙන කෑ ගැහුවොත් මම ආදරේ යේසු කියලා ඒක හොඳයි. වැරදි නෑ. හැබැයි ඒක ක්‍රියාවෙන් පෙන්වන තැන තමයි උන්වහන්සේගේ සේවය රැක ගැනීම. හැම අදහන්නව කෙනෙකුටම දේව රාජ්‍ය උදෙසා කළ යුතු යමක් තියෙනවා. කියන්නේ ඔබ හැමෝම පුද්ගලිකව මට දෙවියන් වහන්සේ පැවරු රාජකාරියක් තිබෙනවා. ආමෙන්. ඒක ඔබගේ පුද්ගලික කැඳවීමත් එක්ක තියෙන දෙයක්. ඔබ මේ ගැන අවදියෙන් ඉන්න. එහෙම නැත්නම් ඔබ කියයි මට මොකුත් නැහැ දෙවියන් වහන්සේ උදෙසා කරන්න. නමුත් ඔබ අවදිමත් වෙනවා නම් ඔබෙන් මේ වැඩේ ගන්න ඕන ස්ථානයේ දෙවියන් වහන්සේ වැඩේ ඔබෙන් ගන්න යනවා. ඒ නිසා පුද්ගලිකව ඔබ දේව රාජ්‍යයේ උදෙසා කළ යුතු කුමක් හෝ දෙයක්. දැන් පූර්ණ කාලීන දේව සේවයක් නොවෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උදෙසා ඒ වෙලාවේ කළ යුතු දේවල් වෙනුවෙන් තමයි ඔබව ගෙනල්ලා තිබෙන්නේ. ආමෙන්. ඔබ මේ වැඩේ කළ යුතු වෙනවා. ඒකට තෝරගත්තු මිනිසයන් නුඹයි. මෙතන ලියලා තිබෙනවා. ඒ නිසා ඊශ්‍රායල් ගැන දෙවියන් වහන්සේ බලාගෙන හිටියා. හැබැයි ඊශ්‍රායල් වරු උන්වහන්සේ දිහා බැලුවේ නැහැ. ඒ නිසා මෙතන ලියලා තියෙනවා මේ අතිශය භයානක වචනයක් බයිබලයේ පුරාවට තියෙන මේ ළඟදී තමයි මේ වචනේ මගේ හදවතට වැදුනේ. උන්වහන්සේ ඊශ්‍රායල්ගේ උන්වහන්සේගේ ආත්මය ඊශ්‍රායල්ගේ කාලකන්නිකම ගැන ශෝක වුණේ කියලා. කෙලින්ම ඊශ්‍රායල් වරුන් ගැන ඔවුන්ගේ කාලකන්නිකම ගැන. ඒ කියන්නේ විනිශ්චයකාරයන්ගේ යුගය ගැන ඔබ දන්නවා මොනවද ඒ කාලේ මේ සෙනඟ කළේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ ගොඩක් දුක් වුණා. Taman තෝරගත්ත මිනිස්සු මේ වගේ වැඩ කරනවද කියලා. මේ වගේ පහත්, මේ වගේ ඊටාම නීච, ඊටාම අධම වැඩ දෙවියන් වහන්සේ තෝරගත්ත මිනිස්සු කරනවද කියලා උන්වහන්සේ බලාගෙන ඉඳලා ඔවුන් ගැන ශෝක වුණා කියලා ලියා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ආත්මය මිනිස් කණ්ඩායමක් නැත්නම් මිනිස්සෙක් ගැන ශෝක වෙනවා නම් ඒ මිනිහා මොන වගේ විනාශකාරී දේවල් කරනවද? මොන වගේ අධර්මිෂ්ඨ වැඩ කරනවද? දේව ආත්මේ ශෝක වෙනවා නම්. දේව වචනේ අපි අහන අලුත් ගිවිසුමේදී එපිස 4:30 කියනවා සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. ඇයි උන්වහන්සේ නුඹලව මිදීමේ දවසට මුද්‍රා කරලා තියෙනවා. ආත්මයන් වහන්සේ දුක් දෙන්න එපා ඔබ. දැන් මේ ඊශ්‍රායල් වරු දෙවියන් වහන්සේගේ ආත්මයට දුක් දුන්නා. ඒ නිසා උන්වහන්සේගේ ආත්මය ශෝක වුණා. අනේ මේ වගේ කාලකන්ණි සෙට් එකක් මම තෝරගත්ත රේද කියලා. දැන් මේක අපිට hina වෙලා බලන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ හදවත මොන වගේ තියෙන්නේ නැද්ද? මොකද දෙවියන් වහන්සේ කොච්චර ආදරෙන්ද මේ උත්පත්ති 3:15 ඒ ප්‍රකාශ කරපු අනාගත වාක්‍ය ඉෂ්ට කරන්න මේ සෙනග අරගෙන ආවේ. ඒ පොරොන්දුවේ බීජය ගේන්න. කොච්චර අමාරුවෙන්ද ආවේ? දැන් අපි කිව්වොත් ඒ පාස්ටර් ක්‍රිස්ටිගේ තාත්තා අපිත් එක්ක කියපු දෙයක් තමයි ඔව් රුපියල් 50ක්ද 20ක්ද මන්ද මේ පොඩි මුදලක් අරගෙනලු කුරුණෑගලට ආවේ කියලා. ඔව් අපිත් එක්ක කියනවා මම මේ දේවල් ගොඩනැගිය කොච්චර දුක් මහන්සි වෙලාද කියලා. එතකොට දරුවෝ ඒව විනාශ කළොත් ඔහු ජීවත් වෙද්දී ඒක සිදු වුණා නම් ඔහුගේ ආත්මෙට කොච්චර ශෝකයක්ද ඒක. ඒ වගේ දෙවියන් වහන්සේ මේ වැටුණු ජීවිත බේරගන්න
මේ යේසුස් වහන්සේ එන තුරු ඒ ගෙනා වූ ප්ලෑන් එක අරගෙන එද්දී මේ අතරමඟ හිටියා වූ විනිශ්චයකාරයන්ගේ කාලේ සෙනග ඉතාමත්ම කාලකන්ණි විදිහට ක්‍රියාත්මක වුණා. ඔවුන් කරන්නේ මොනවද කියලා ඔවුන්ට නොතේරෙන විදිහට වැඩ කළා. මේ කාලේ ඔබ ප්‍රවේශම් වෙන්න ඔබ දේව සේවය රැකගන්න ඉන්න කණ්ඩායමක් කීදෙනෙක් ආමෙන් කියන්න යනවද? හැමෝම කියන්න ඔබේ මුඛේ ඇරලා මම දෙවියන් වහන්සේගේ සේවය ආරක්ෂා කරන්න ඉන්න මිනිසෙක්. ආමෙන්. ඒතර ඔබ ඒ දේ කරන්ටයි දෙවියන් වහන්සේ ඔබ මාව කැඳවලා තිබෙන්නේ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ සේවයත් දෙවියන් වහන්සේගේ සේවකයනොත් විනාශ කරන විදියට හැසිරෙනවා නම් ජීවත් වෙනවා නම් ඔබ ගැන දෙවියන් වහන්සේ ශෝක වෙනවා. මතක තියාගන්න. හැබැයි ශෝක වෙන්නේ නිකන් නෙමෙයි. ඔයාගේ කාලකණිකම දැකලා. අපි දකිනවා මෙතන උන්වහන්සේට වැඩ කළ යුතු මොහොතක් තිබුණා. ඒක තමයි මම ඔබට කතා කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා විනිශ්චයකාරයන්ගේ කාලේ ගැලවුම්කාරයයි පුදුනේ නැහැ. ආමෙන්. මේක ඔබ තේරුම් ගන්න. ගැලවුම්කාරයා ලෝකෙට එන කාලයක් තිබුණා. යේසුස් වහන්සේ කියනවා ආබ්‍රහම් සතුටු වුණා මගේ ගැන මාව දකින්න. පියවරු සතුටු වුණා මාව දකින්න. හැබැයි උන්ට මාව දකින්න බැරි වුණා. ඇයි කාලයක් තිබුණා උන්වහන්සේ ලෝකෙට එන්න. අපි ඒ කාලේ තමයි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ආමෙන්. හලෙලූයා. මට මතකයි මම සේවයට ඇවිල්ලා මුල් කාලේ අවුරුදු 6ක් විතර මං හිතන්නේ. ඔව් 96 ඉඳලා බැලුවොත් 2010 2002යි අවුරුදු 8ක් විතර මං හිතන්නේ. අවුරුදු 6ක් විතර මට යන්න මෝටර් සයිකල් එකක් තිබුණේ නැහැ. ඉතින් හෝ ගාලා යාඥා කරනවා ස්වාමිනී මෝටර් සයිකල් එකක් ලැබෙන්න කියලා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා අර මෝටර් සයිකල් එකක් දැකලා මේ අපි මේක අරන් දෙන්න හදන්නේ බ්‍රදර් ඔයාට මේ කැමති දෙයක ගන්න. මං කිව්වා අනේ ඒක නම් එපා කියලා. මොකද ඒක මම පැදන් යනකොට වෙන කෙනෙක් ආයෙ වාහනයක එන්න ඕනේ අර වැටෙන කෑලි ටික අහුල්ලා මොකක් හරි බෑග් එකකට දාගන්න. ඉතින් මම ගොඩක් යාඥා කළා. අවුරුදු 6ක් පහු වෙනකොට තමයි ස්වාමීන් වහන්සේගේ මොහොත තිබේක සපයන්නේ. ආමෙන්. ඒ වගේ සමහර දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරද්දී දන්නවද ඔබ මා ගැන අපේ පුද්ගලික ජීවිත ගැන අපි කරන දේව සේවාවන් ගැන එව්වට හැම දෙයකටම කාලයක් තියෙනවා. කී දෙනෙක් ඒක විශ්වාස කරනවද? හැම දෙයකටම කාලයක් තියෙනවා. මම ඒක මේ මගේ දැන් 25 වෙනි අවුරුද්ද යන්නේ මගේ අවුරුදු 25ක සේවයේ කාලේ මම අත්දැකලා තියෙන දෙයක් දෙවියන් වහන්සේගේ වැඩවලට නියම කාලයක් තියෙනවා. අපි කලබල වුණාට වැඩක් නැහැ. ඒ කාලවන් වල තමයි දෙවියන් වහන්සේකට අනුග්‍රහයෙන් උදාහරින්නේ. ආමෙන්. නමුත් මිනිස්සු හරියට කලබල වෙනවා ඊට ඉස්සර වෙලා. ඒ නිසා අපි දකිනවා යේසුස් වහන්සේට මේ වැඩේ සඳහා පිටත් වෙන්න කාලයක් තිබුණා. උන්වහන්සේ කියනවා අපි ඒ සවස් වූ කල තමයි උන්වහන්සේ කතා කරන්නේ දැන් අපි ඒ ගොඩ යන් කියලා. ආමෙන්. ඉතින් අපි දකිනවා යොහාන් පොතේ ස්ථානයක මම හිතන්නේ දෙවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියන අර වතුර මිදිවිෂ නේද කරන්න යන වෙලාවේ මේ මරියතුමීට හරියට කලබල වුණා දැන් මේ වෙඩින් එකේ මිදිවිෂ ඉවරුණා කියලා. ඉතින් ඒ වෙලාවේ හරි කලබලයක් මරියතුමීට දුවගෙන ඇවිල්ලා යේසුස් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මිදිවිෂ ඉවරයි ඔබ වහන්සේ මොනවාරි කරන්න කියලා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ඊශ්‍රිය මගේ වෙලාව තාම පැමුණුනේ නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේ වැඩේට ලෑස්තිලා ගල් භාජන ගෙනල්ලා වැඩේ කරන්න සූදානම් කරලා වතුර මිදිවිෂ කරන ප්‍රාතිහාර්ය කරන්නේ. ඒක මැවුම් කාර්යයට මිස වෙන කිසිවකට කරන්න බැරි ප්‍රාතිහාර්යයක් වතුර මිදිවිෂ බවට පත් කිරීම. ඒක විශ්මිත දෙයක්. ඒක උන්වහන්සේ කරනවා ඒ විශ්මිත හාස්කම. හැබැයි උන්වහන්සේකම වෙලාවේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ අපි මේ ගමනාන්තය දක්වා නැත්නම් අපි ස්වර්ග රාජ්‍යය දක්වා ගමන් කරන ගමනේ අපි මේ ලෝකයේ ජීවිතයේ සමහර දේවල් දෙවියන් වහන්සේගේ සැලැස්මත් එක්ක ඒවට අවතීර්ණ වෙන්න. ආමෙන්. දැන් බලන්න අද පිරිමි ළමයි අද ගෑනු ළමයිට අවුරුදු 15 16 යනකොටම මේ O level වලට නෙමෙයි ලෑස්ති වෙන්නේ. A level වලටත් නෙමෙයි ලෑස්ති වෙන්නේ. විශ්වවිද්‍යාලය සම්බන්ධව කිසිම දැක්මක් නැහැ. 15 පනිද්දිම දැක්ම එන්නේ සිහින කුමාරයා සිහින කුමාරිය කවුද කියලා. එහෙම නේද? දැන් මෙතන වයසක මිනිස්සු ඉන්න හොඳයි. නේද? ගොඩක් වෙලාවට ඔළුවට එන්නේ කවුරු හොයන්නද? තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් දැන් කොහොමද සෙට් කරගන්නේ? අම්මලා තාත්තලා දුක් මහන්සියලා හම්බ කරලා දුව පුතාව දාන්නේ ක්ලාස් එකට ගිහලා ඉගෙන ගනින් මේ O level පාස් වෙන්න කියලා.
දුව පුතා ගිහලා වාඩි වෙලා ඉස්ලාම ටීචර් දිහානේ මේ බලන්නේ. කවුද මට සෙට් වෙන්නේ? කවුද මට සෙට් වෙන පොරක් ඉන්නේ කියලා. පොර එකේ ෆීමේල් එක මොකක්ද? පොරිද? ඉතින් මේ එහෙම නේද? අද අවුරුදු 12 15 යනකොටම මේ කසාදේ තමයි ලැස්ති කරගන්නේ. සමහර දෙමහපියෝ ඉන්නවා ඒවට ඉඩ සලසලා දීලා ඔක්කොම සෙට් කරලාම දෙනවා අවුරුදු 15. දැන් පහුගිය දවස්වල අපි දැක්ක සමහර දේවල්. අර හොර රහසේ උස්සගෙන ගිහිල්ලා කසාද බඳින්න වයසක් නැහැ. ඒකට ජීවත් වෙලා අවුරුදු 2කට විතර පස්සේ තමයි විවාහය ලියාපදිංචි කරන්නේ. මොකද 19 ලබන්න එපේ කසාද බඳලා ඉන්නේ. කසාද බඳින නීති අනුව වෙලාව එනකන් ඉන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා අපි මේ ස්වර්ගීක ගමන යද්දී දෙවියන් වහන්සේ අපට නියම කරපු මොහොතේ තමයි අපි එළියට යන්නට ඕනේ. ආමෙන්. අපි දේවල් කරන්නට ඕනේ. මේ කතා කරන්නේ ජ්‍යොතිෂය නෙවෙයි. නැවතත් කියනවා. මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැති වෙලාව. ආමෙන්. ඒ නිසා ඔබේ ජීවිතයේ දේවල් වලදී ඔබ තේරුම් අරගන්න දෙවියන් වහන්සේගේ නියම වේලාවක් තියෙනවා. ඒ වෙලාවේ ඔබ එළියට බහින්නට අවශ්‍යයි. මම මේ ගැන ගොඩක් අත්දැකීම් ලැබලා තියෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට දැන් තව එකක් තියෙනවා. ඒකත් කියලා ඉවර කරන්න. සමහර අයට ආර්ථික ප්‍රශ්න එනකොට මේ කාලේ කොහෙද මතක් වෙන්නේ? ආර්ථික ගැටලුවේදී කොහෙද මතක් වෙන්නේ? මැද පෙරදිග. එහෙම නේද? දැන් ලබන සතියේ ඊගව සතියේ එද්දී කට්ටිය නෝනත් එක්ක ඇවිල්ලා ඔෆිස් එකේ වාඩි වෙලා පාස්ස පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද මං අහනවා මොනවද කියලා මේ නෝනට අදහසක් තියෙනවා පිටරට යන්න කියලා අහන්න එන්න එපා. දැම්මම කියන්නම්. හරිද? සමහර අයට හරි ජොලිතකමක් එනවා ප්‍රශ්නේ එද්දී අනේ මං පිටරට ගිහිල්ලවත් කීයක් හරි හම්බ කරලා පවුල ගොඩනගමු කියලා. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇතිව ගමන් කරනවා නම් ඒක වෙනම දෙයක්. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත නැතිව ඔබ යනවා නම් ඔබ උන්වහන්සේ නැතුව තනියම යන්නේ. ඉතින් ඒ යන ගමනේ එන කුණාටුවේදී ඒක නිශ්චල කරන්න උන්වහන්සේ නැති බව මතක තියාගන්න. ඒ නිසා අපි දන්නවා පෞගේ කාලේ ගොඩක් අය හොර රහසේ ඒව ඔක්කොම ලෑස්ති කරලා අන්තිමට අපිට ඇවිල්ලා කියනවා මම අහනවා මොනවද? යාඥා කරගන්න ආවේ ඇයි සහෝදරිය? පාස්ටර් මම ලබන සෙනසුරාදා මේ රට යන්න ඉන්නේ. ඉතින් අපේ ඇස් උඩ යනවා. අපි අහනවා ළමයිට මොකද කරන්නේ? අම්මලා බලා ගන්නවා කිය. මහත්තයා ඉතින් එයා තනියම උයලා මේ ගෙදර කාලා බීලා ඉන්නවා කිව්වා පාස්ටර්. දැන් ඔක්කොම රෙඩි කරලා සෙනසුරාදා යන්න යනවා. බදාදා තමයි ඇවිල්ලා කියන්නේ. ඉතින් මොනවද කරන්නේ යන්න කියනවා. ඉතින් ගිහිල්ලා අපිට ඉන්න දෙන්නේ නැහැ මාසයක් දෙකක් යනකොට මේ මට ගාලවා පාස්ටර්. අයියෝ. ඉතින් මේ මිනිස්සයා ණය වෙලා ලක්ෂ ගණන් වීදම් කරලා තමන්ගේ නෝනව ගෙන්න ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ මිනිස්සු දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකත් එක්ක දෙවියන් වහන්සේගේ සැලසුමත් එක්ක වැඩ කරන්නේ නැති නිසා අනේක ගැටලු ප්‍රශ්න වලට ජීවිතේ මුහුණ දෙනවා. එතකොට අවසානයේ දොස් කියනවා ඇයි දෙයියනේ මට මේම කළේ? අවසානයේ එල්ලෙන්නේ කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. ඇයි දෙවියන් වහන්සේට දැක්කේ නැද්ද මේවා? ඒ නිසා ස්වාමින් වහන්සේ අපිව කැඳවන වෙලාවේ අපි දේවල් කළ යුතුයි. කී දෙනෙක් ඒක විශ්වාස කරනවද? ආමෙන්. හලෙලූයා. අපි යමු හතරවෙනි කාරණාවට. මම හිතන්නේ පස්වෙනි කාරණාව. අපි පස්වෙනි කාරණාවට ඇතුල් වෙමු. මෙතන අපි පැහැදිලිව දකිනවා එදා සවස් වූ කල අපි එගඩ යමේ උන්වහන්සේට කීසේක ඔහු සමූහය අත්හැර අපි අපේ පස්වෙනි කාරණාවට ඇතුල් වෙන විට අපි දකිනවා මේ යේසුස් වහන්සේ සහ ගෝලයෝ සමහර අයව අත්හැරියා. මෙතන පැහැදිලිව කියන කවුද අත්හැරියේ කියලා? සමූහය අත්හැර. එක කාරණාවක් බෝට්ටුවේ ඔය හිටපු දහස් ගානට යන්න බෑ. හරිද? දැන් යේසුස් වහන්සේගේ එදා වුණු සිද්ධිය ප්‍රායෝගිකව අපි බැලුවොත් බෝට්ටුවේ යන්න පුළුවන් ඔය 13 දෙනාට විතරයි. යේසුස් වහන්සේ සහ ගෝලයෝ 12 දෙනාට. රයිට්? ඊට වඩා පිරිසක් එක්කෙනෙක් හරි වැඩිපුර ආව නම් තව කෙනෙක් කියනවා මාත් එන්නද එයා යනවා නේද මාත් එන්නද කියලා. එතකොට ප්‍රේරිතවරු සහ යේසුස් වහන්සේ යනකොට තවත් කවුරුත් නිර්භීත වෙන්නේ නැහැ ඉස්සරහට යන්න. බැරි වෙලාවත් යේසුස් වහන්සේ කවුරු හරි ආර සුමනවතීව හරි මේකට නගගත්තා නම් එතකොට සෝමවතිත් කියනවා මාත් එනවායි කියලා. ඉතින් ඒ නිසා එවැනි කට්ටිය ගත්තේ නැහැ. රයිට්? ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක වැඩ කරන්න එක භාෂාවක් කතා කරන කණ්ඩායමක් ඉන්න අවශ්‍යයි. ආමෙන්. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක යද්දී එකඟතාවයන් තුල උන්වහන්සේත් ඒගේ ආත්මයට සෙට් වෙන එකඟ වෙන කණ්ඩායමක් තමයි උන්වහන්සේ අරගෙන ගියේ.
අනිත් අයත් එක්ක යන්න බෑ. ඔය මගේ යනකොට සමහර මොනවද අයියර මුහුදේ රැල් සමහරට මුහුදේ යන්න බෑ, සමහරට බස් වල යන්නත් බෑ. හරිද? එහෙම නේද? අපි අත්දැකීම් ලැබලා තියෙනවා ගොඩක්. රයිට්? මේ මුහුද රැල් එද්දි මොකද වෙන්නේ? නේද? ඔය නැව් වල බෝට් වල යද්දි සමහර අයට මොනවද වෙන්නේ? නේද? බස් වල යද්දි මොකද වෙන්නේ? ආග්ගාලා එනවා. ඉතින් ඒ නිසා මේ අර ගැළපෙන කණ්ඩායමක් වෙන්නත් එපැයි. නිකන් එහෙම මේ වමනේ දාලා ජරා කරන සෙට් එකක් අරගෙන යන්න පුළුවන්ද? අරගෙන යන්න බෑනේ. අරගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා යේසුස් වහන්සේ තමන්ගේ ගමනට ලෑස්ති කරගත්තේ කවුද? ඔය බෝට්ටුව ජරා නොකරන කණ්ඩායමක්. ආමේන්. ඔබට පැහැදිලිද? එතකොට උන්වහන්සේත් එක්ක යන්න පුළුවන් කණ්ඩායමක්. එතකොට අපි දැක්කා සමූහයව ඇතරියා. ඒ නිසා ඔබ මං කලින් කතා කරේ විහිළුවක්. ඒ කියන්නේ මේ වමනේ සම්බන්ධව. දැන් මං කතා කරන්නේ ඇත්තට ඔබ මේ ස්වර්ගීක ගමන් කරන විට දන්නවද ඔබ ලැස්සි කර ගන්නට ඕනේ එකම ආත්මයෙන් ඔබත් එක්ක ඉන්න කණ්ඩායමක් විතරයි. ඔබව පස්සට ඇදලා දාන, ඔබගේ කකුලෙන් ඇදලා දාන, ඔබට එකට ළඟින් ඉඳලා ඔබ පාවලා දෙන, ඔබට ඔබේ මූණට ජේසු පීටයි කියලා ගියපුවාම බයින, පිටිපස්සේ ඉඳලා උගුල් අටවන එවැනි සෙට් අතහැරලා දාන්න ඕනේ. ඒ දන්නවද? ඔවුන් හරියන්නේ නැහැ. උන් බෝට්ටුවේ ගියත් මොවුන් ඇණයක් අරගෙන හිල් කරන බෝට්ටුව. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඔවුනුත් ගිලෙනවා කියලා. හරිද? ඔවුනුත් ගිලෙනවා. මොකද ඔවුනුත් ඉන්නේ බෝට්ටුවේනේ. නේද? ඉතින් ඒ නිසා ඔවුන් ගිලෙනවා. හැබැයි ඔවුන් ගිලෙනවා කියලා දැන මේ බෝට්ටුව හිල් කරනවා. ඉතින් එහෙම අය බෝට්ටුව නග ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඔබේ ආත්මික ජීවිතේ විනාශ කරන, ඔබට බාධාවක් කරන, ඔබව පාපයට ඇදලා දාන, ඔබව නාස්ති කරන, ඔබේ මුදල් නාස්ති කරන, ඔබට සැනසෙල්ලක් ගේන්නේ නැති අයගෙන් අපි මේකට පොදු වචනයක් කිව්වොත් නොහැදිලි කාර්යෝ. ඔබ නොහැදිලි කාර්යයන්ගෙන් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. අපි දකින උන්වහන්සේ සමූහය අතහැරලා දානවා. ආමෙන්. හාලෙලූයා. අපි දෙවෙනි කොරින්ති 6:14 බලද්දී හරි ලස්සන වචනයක් කියනවා පවුල් තුමා. කවද අතහරින්න ඕනේ? දෙවෙනි කොරින්ති 6:14. නොහැදිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරයේ සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? රයිට්. මෙතන කියනවා මේ නොහැදිලි කාර්යයන් එක්ක දැන් ඔබේ දුව පුතා කසාද බඳින්න යද්දී නොහැදිලි කාර්යය ඒගොල්ලන්ට ලෑස්ති කරන්න එපා. අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ආත්මික ජීවිතයේ දවසක වැටෙනවා. දැන් ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. පහුගිය කාලේ සිදු වුණු දේවල්. අනේ අපි එන්නම් පල්ලියට එන්නම් ආරමේ කියලා කොමාරි ඉතින් බහුදිස්ම කරලා අපි කසාද බඳිනවා. මාස 4යි 5යි එන්නේ මට යන්න බෑ ඔය පල්ලි ගාන. ඉරිදටවත් ගෙදර ඉන්න නිමාඩුවක් නැද්ද කියලා තමයි කොල්ලා කියන්නේ. ඉතින් මේ ගෑනු ළමයා අඬා කෝල් කරනවා අයියෝ පාස්ටර් මේ පල්ලියෙන් එන්න දෙන්නෙත් නෑ මෙයා. ඉතින් අපිට කියන්නේ ඉතින් ඔයා නීතිගේ තීරණය ගත්තේ. ඉතින් අපිට කරන්න දෙයක් නෑ කියලා. ඒ නිසා ඔබ තීරණ වලට ඇතුල් වෙන විට දන්නවද එකට ගමන් කළ හැකි මේ ගමන යන විට ඔබව දිරිමත් කරන ඔබට ශක්තියක් වෙන අය තමයි ඔබ ළඟ ඉන්න අවශ්‍ය. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැවද? අපි දන්න උත්පත්ති 11 පොළවේ සීමිත පිරිසක් ඉන්න යුගයක මේ පිරිස නායකයෙකු පත් කරගෙන ඒගොල්ලෝ කිව්වා අපි පොළවේ විසිර නොවන පිණිස අපි එක තැනක රැස් වෙලා අපි මේ අහස දක්වා ගොඩනැගිල්ලක් ගහමු කියලා කිව්වා. පොළවේ ඒවකට තිබේ එක භාෂාවයි. භාෂාවල් ගොඩක් තිබුණ නැහැ. මම හිතන හීබ්‍රු තියෙන්නේ නැත්තේ. මොකද ඉතිහාසඥයෝ හොයාගෙන තියෙනවා ලෝකයේ පරණම භාෂාව හීබ්‍රු භාෂ කියලා. දෙවියන් වහන්සේ මිනිසයා සමග කතා කළ වූ භාෂාව හීබ්‍රු භාෂ. ඉතින් පොළවේ එක භාෂාවක් තිබ්බා කියලා කියනවා. හැමෝටම කතා කරන දේ තේරෙනවා. ඔවුන්ට සංවිධානය වෙන්න ලේසි. ඒ නිසා උන් ඔක්කොම එකට එකතු වෙලා ඔවුන් විශාල කොටක් ගොඩනගලා ඔවුන් කිව්වා අපි මෙතන වාසය කරමු කවුරුත් පොළවේ එහෙම යන්න එපයි කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක මොකද්ද? නුඹලා පොළවේ බෝ වෙමින් පොළව පූර්ණ කරන්න. දෙවියන් වහන්සේගේ අදහස මිනිස්සු මුළු පොළවම පැතිරෙන්න ඕන කියලා. හැබැයි මිනිස්සු තීරණයකට එනවා. මට කැමතියි එතෙන්ට අපි යනවනම් මිනිස්සු තීරණයකට එනවා අපි කොහෙවත් පැතිරෙන්න ඕනේ නැහැ. මේක දෙවියන් වහන්සේට විරුද්ධ වචනයක්. දන්නවද අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මේ ගමනේදී
අපි හිතනවා මේ ආත්මික දේවල් කියලා. සමහර තීරණ ආත්මික තීරණ නෙවෙයි. මිනිස්සු තමන්ගේ වාසියට මේ කරන තීරණ. ඒ තමන්ගේ වාසියට කරන තීරණ දෙවියන් වහන්සේට කැමති නැහැ වෙලාව සමහර අවස්ථාවල් වල. ඒ නිසා දෙවියන් වහන්සේ එවැනි දේවල් විසිරවා හරිනවා. ඒ නිසා බාබෙල් කොත හොඳම උදාහරණය. අපි උත්පත්ති 11ට ගමන් කරන විට 11:1-2 අපි පොඩක් කියමුද පල්ලෙහාට. මුළු පොළොවේහි එකම භාෂාවක්ද එකම කතා ක්‍රමයක්ද විය. ෂෝක්නේ මුළු පොළොවේම එකම භාෂාවක්. ඕන කෙනෙක් කතා කරන දෙයක් අනිත් කෙනාට තේරෙනවා. දැන් ගොඩක් අය ওই පිටරටවල් වලට යන ගැටලුවක් මොකද? ඒකත් කිව්වා භාෂාව තේරෙන්නේ නැහැ. හරි පුදුමයි මේ අර බෙල්ලුඩ් වලට ඇවිල්ලා තිබෙනවා මේ යාපනයේ ඒ දවස්වල යාපනයේ ඉඳලා මේ පිරිමි ළමෙක් ඉගෙන ගන්න දෙමළෙක් කෙනෙක්. ඔහු මේ ඉන්න ළමයි සිංහල කතා කරද්දී උඩ අරන් බලන් ඉන්නවලු අහනවලු දෙමළෙන් මොකද්ද ඒ කතා කරන්නේ කියලා. ඒ කියන්නේ ජීවිත කාලෙම සිංහල භාෂාව ඇහුවේ බෙල්ලුඩ් එකට ඇවිල්ලාලු. එහෙම නේද? එහෙම කතාවක් කිව්ව නේද? නේ බෙල්ලුඩ් එකට ඇවිල්ලාලු සිංහල ඇහුවේ. ඉතින් එයා කිය මොනවද මේ කියන්නේ මේ මේකට පිස්සුද කියලා අහනවලු. මේ මොනවද දොරවන්නේ කියලා. එයා දන්නේ මුළු ලෝකෙම දෙන්නේ දෙමළ විතරයි කියලා. පව් නේද එවැනි අය ඉන්නව නේද? මේ සමහර ගම්වල හැදිලා අර අපි කතාවට කියන්නේ ළිඳේ ඉන්න වැඩි එක වගේ කියලා කියන්නේ සමාජය ගැන මොකුත් දන්නේ නැතුව හැදිච්ච අය. හැබැයි එහෙම දැන් නෙමෙයි මෙතන කියනවා මුළු පොළවේ එකම භාෂාවක්. වෙන කිසිම භාෂාවක් නැහැ. හැමෝම කතා කරන එක තේරෙනවා. දැන් හැමෝම කතා කරන එක තේරෙනවා නම් සමූහයකට එක වැඩක් කරන්න ලේසි නැද්ද? හරිම ලේසි. හරිම ලේසි. දැන් ඔය අපේ කාන්තාව විදේශ රටවල් වලට ගියාට පස්සේ හරියට සිංහලත් බැරි කාන්තාව සෞදි අරාබිය ගියපුවාම අරාබික් කොහොමත්ම දන්නේ නැහනේ. එතකොට තමයි අර ගෙවල් වල මිනිස්සුන්ගෙන් ටොකු කන්නේ අරක කැඩුවා මේක කැඩුවා අරක කරන්න දන්නේ නැහැ මේක කරන්න දන්නේ නැහැ. ඔය පිටරට එන ඉන්න බෑ කියලා දුවගෙන ඉන්නේ ඒකයි. භාෂාව තේරෙන්නේ නැහැ. භාෂාව තේරෙනවා නම් කතා බහ කරලා මොනවා හරි ෂේප් එකක් දාගන්න පුළුවන්. ඒ නිසා එකට වැඩක් කරන්න යන විට එක භාෂාවක් තියෙන එක හරිම වැදගත්. මම මේක තව පොඩ්ඩක් නිර්වචනය කරන්නම් මෙතනින් පස්සේ. දැන් මෙතන මුළු පොළවේ එක භාෂා ක්‍රමයක් වුණා කියන්නේ. තවද ඔහු නැගෙනහිර දිසාවට ගමන් කරන අතර ශිනාර් නම් දේශයේහි සමභූමියක් සම්භවී එහි වාසය කළෝය. දැන් එතන මිනිස්සු ලක්ෂ කෝටි ගණනක් හිටියේ නෑ. සාමාන්‍යයෙන් මුළු පොළේ දැන් ආදම් ගිඳලා පැවැත්වෙන කට්ටිය දැන් පොඩි පිරිසක් හිටියේ. මේගොල්ලෝ සමභූමියක් හම්බෙලා කූඩ අරන් ගහලා ඒගොල්ලෝ හිතුවා අපි මේ හරිය ජීවත් වෙමු. අපි ලෝකේ වෙන පොළවේ විසිරලා යන්න ඕනේ නෑ. මිනිස්සු දැන් තීරණයක් ගන්නවා අපි මෙහෙම කරමු කියලා කියන්නේ. ඔහු එකිනෙකාට කතා කොට එන්න අපි ගඩොල් සාදා හොඳට පුලුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය. ඔහු එන්න මුළු පොළොව තලයේහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදා ගනිමුයයි කීවෝය. දැන් මේගොල්ලෝ බැලුවා දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක පැත්තකින් තියලා මේ අපි ඉඩමක් හදාගෙන අපි ඉඩමක් අරගෙන කොටුවක් පවුරක් හදාගෙන ගොඩනැගිල්ලක් හදලා අපි මෙතන ඉමු වෙන කොහෙවත් යන්න බෑ. හැබැයි ආදාම් දන්නවා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔහුට උනාසේ එලිදරව් කරලා තිබුණා. ඔබ බෝ වෙමින් සඵල වෙමින් මුළු පොළවේ වාසය කරන්න කියලා පැතිරෙන්න කියලා. හැබැයි එක කාණ්ඩයක් එකතු වෙලා ඔවුන් තීරණයකට එනව නෑ. අපි ඉඩමක් අරගෙන එතන ගොඩනැගිල්ලක් ගහලා අපි එතන ඉමු. අපි අපිට නාමයක් හදාගමු. අපි නමක් දාගමු. මොකක් හරි නමක් දාගෙන ඔවුන් වෙනම සෙට් එකක් හැටියට යන්න කතා බහ කරගත්තා. හැබැයි දෙවියන් වහන්සේ මේ ගැන බලාගෙන හිටියා. දැන් මේ වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මක්ද? නෑ. මේක මිනිස් සැලසුමක්. ඔවුන්ට වෙනම නමක් හදාගෙන වෙනම බිල්ඩින් එකක් ගහගෙන නුවරක් හදාගෙන බලකොටුවක් හදාගෙන අපි මෙතන ඉමු. අපිට මේ දෙවියන් වහන්සේගේ සැලසුම අදාළ නැහැ වගේ ඔවුන් වැඩ කරන්න ගත්තා. ඇයි එක භාෂාවක් නෙදී ඉන්නේ. ඒ නිසා ඔවුන්ට ඔකම තේරුණා වැඩ කරන්න. හැබැයි මේක දෙවියන් වහන්සේට අකමැති වුණා. ඒ නිසා සමහර සැලසුම් දනවද මිනිස්සු හිතනවා ඒගොල්ලෝ කරන ඒවා හරි කියලා. හැබැයි ඒවා දෙවියන් වහන්සේගේ ඉදිරියේ එච්චර හොඳ දේවල් නෙවෙයි. දෙවියන් වහන්සේ මේක බැලුවා. ඇයි මේ මිනිස්සු වැඩ කරන්නේ තවත් මිනිස්සෙකුට විරුද්ධව නෙවෙයි. මේ මිනිස්සු වැඩ කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට විරුද්ධවයි. ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ ප්‍රවේශම් වෙන්න. දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව ඔබ පොළඹවන්න කවුරු හරි සූදානම් වෙනවා නම් ඔබ ඒගොල්ලෝ අතහරින්න.
මම ඒක නිසකව කියනවා මෙතන. මම ඒක නිර්භීතව කියනවා මෙතන. ඔබ දේව සැලසුමේ මිනිසෙක් නම්, ඔබව දෙවනහස තෝරගත් පුද්ගලයෙක් නම්, කවුරුව කෙනෙක් උගතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, දිලින්දෙක් වෙන්න පුළුවන්, ධනවතෙක් වෙන්න පුළුවන්, රජ කෙනෙක් වෙන්න පුළුවන්, වැඩක් නැහැ. ඔබව කැඳවගත්තා වූ සැලැස්මෙන් ඔබ පැත්තකට අදිනව නම් ඔබ අතාරින්නේ වගේ මිනිසුන්. ඇයි? ඔවුන් එක්ක ඔබත් විනාශ වෙයි ඒ විට. අන්න ඒ නිසා. ඇයි ඔබ තෝරගත්තේ දෙවියන් වහන්සේගේ සැලැස්මත් එක්ක ගමනක් යන්න? කී දෙනෙක් කියන්නේ නැනවද මාව තෝරගත්තේ දෙවියන් වහන්සේගේ සැලැස්මත් එක්ක ගමනක් යන්න කියලා? ආමෙන්. මිනිසුන්ට තේරෙන්නේ සමහර වෙලාවෙ. අර ලොත් දැක්කා වගේ දකින්න ශාස්ත්‍රීයත්වය. ආබ්‍රහම් කැඳවපු ගමන ගියා කාන්තාරේ. දෙවියන් වහන්සේ දිහා බලාගෙන හැබැයි ලොත් දැක්කා ෂා කොළ පාට තියෙනවා ගිහිල්ලා මං එතන ඉන්නම් කියලා. ගියා අන්තිමට අනාථ වුණා. ඔබ දන්නවා ලොත්ගේ කතාව මං ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අන්තිමට නෝනා ලුණු කණුවක් වෙලා දරුවෝ දේව සැලැස්මට විරුද්ධව වැඩ කරලා මේ මිනිසයා මහා භයානක වැරදකට වැටුණා. කවදාවත් හීනෙන්වත් හිතුවේ නැති විනාශයක් ලොත්ට උනේ. ඇයි? දේව සැලැස්මට විරුද්ධව ගමන් කරන්න ගිහිල්ලා. ඒ වගේ මේ සෙට් එක දැන් නුවරක් හදලා බලකොටුවක් හදලා ඉඩමක ඒගොල්ලෝ හිතුවා නාමයක් ගහලා අපි වෙනම වැඩක් කරමු කියලා. වැඩේට සෙට් වුණා. දෙවියන් වහන්සේ බැලුවා. දෙවියන් වහන්සේ කලේ පොඩි සිද්ධියක් විතරයි. චිප් එක මාරු කරා. හරිද? අපි බලමුද මොකක්ද වෙන්නේ කියලා. එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමින් වහන්සේ බැස්සසේක. ස්වාමින් වහන්සේද බලව ඔහු එක සෙනගක්ය. ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය. ඔවුන් කරන්ට පටන් ගන්නා දේ මේය. ඉදින් ඔවුන් කරන්ට අදහස් කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. යමු අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කතාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල් කරමු යයි කීසේක. දෙවියන් වහන්සේලා මොකද කරේ? එක්කෙනෙක්ගේ චිප් එක ගලව ගැහුවා වෙන චිප් එකක්. හරිද? එහෙම චිප් ටික මාරු කරා උන්වහන්සේ. ඊට පස්සේ එක්කෙනෙක් කතා කරනවා අර අහනවා මොනවද ඔය කතා කරන්නේ? අරයා කතා කරන භාෂාව මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා කතා කරන අරයාට තේරෙන්නේ නැහැ. හැබැයි යා තේරෙන එක එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒ සෙට් එක එකට වුණා. 4-5 දෙනෙක්. ඉතින් ඒ වගේ කණ්ඩායම් ගැහුණා. මොකද භාෂාව කතා කරන අය වෙනස් වුණා. ඒ කියන්නේ විවිධ භාෂාවල් එක එකනා කතා කරනවා. මේ හීබ්‍රූ කතා කරගෙන හිටව මිනිහා ඉංග්‍රීසි කතා කරනවා. නේද? එතකොට හීබ්‍රූ කතා කරගෙන ඉන්නේ ජපන් කතා කරනවා. චයිනීස් කතා කරනවා. ඒ වගේ අර එක භාෂාවක් කතා කරන අය එකට සෙට් වුණා. ඊට පස්සේ අරගොල්ලත් එක්ක ඉන්න බැරි හින්දා ඒගොල්ලෝ වෙන තැනකට ගිහිල්ලා පදිංචි වුණා. අර මිනිස්යන්ගේ ප්ලෑන් එක කැඩිලා මුළු පොළවේම මිනිස්සු විසිරුණා. ආමේන්. ඒක ඔබට පැහැදිලිද? දෙවියන් වහන්සේ අපට නියම කරපු විදිහට අපි ගමන් කරන්න ඕනේ. ආමේන්. අපට ඕන විදිහට නෙවෙයි. ඒ නිසා අපේ භාෂාව හොඳට අහගන්න. අපේ භාෂාව නොතේරෙන අය අප සමග සිටිය යුතුද නැද්ද? කොහොම ඉන්න පිරිස පොඩ්ඩක් කියන්න. දැන් ජෝර්ජ්ට දෙනවා ගමනක් යන්න චයිනීස් මෑන් කෙනෙක්. දැන් අපේ රටේ චීන ආක්‍රමණය පොඩ්ඩක් වැඩිනේ. හරිද? සිංහල දන්නේ නැති චීනෙක් දෙනවා ජෝර්ජ්ට කොළඹ ගිහිල්ලා ඔය කොහේ හරි ගමනක් ගිහිල්ලා එන්න. පුළුවන්ද? නේද? සම්පූර්ණ ඔබ ගොළුෙක් බවට පත් වෙනවා. එයත් ගොළුෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එක ලැන්ග්වේජ් එකක් තෝරගන්න. මොකද්ද ලැන්ග්වේජ් එක? ගොළු භාෂාව. ගොළු භාෂාව. සල්ලි ඕන වෙද්දි මෙහෙම කියනවා. ඔබට පැහැදිලිද? දැන් ඔබ සමග ඉන්නට ඕනේ ඔබේ භාෂාව තේරෙන කෙනෙක්ද නොතේරෙන කෙනෙක්ද? තේරෙන කෙනෙක්. ඒතර අපි දෙවියන් වහන්සේ අදහද්දී අපට තියෙන භාෂාව ඔබට පැහැදිලිද? මම මේ භාෂාව කියලා කියන්නේ යම් සීමාවකට, රයිට්? ඒ කියන්නේ අපේ ක්‍රමය, අපේ සිස්ටම් එක, අපි යන මාර්ගය, දෙවියන් වහන්සේගේ සැලසුම. දැන් මේකට ගොඩක් දේවල් කියන්න පුළුවන් මේ භාෂාව කියන එකට. ඔබට දැන් පැහැදිලිද? අපි සමග ඉන්න ඕන කවුද? පොඩ කියන්න බලන්න. කවුද ඉන්න ඕනේ? මගේ භාෂාව තේරෙන මිනිහෙක්. මට මතකයි පාස්ටර් රාජේන්ද්‍රන් එක්ක ක්‍රුසෙට් කරන කාලේ. හරිද? එයා එනවා වේදිකාවට.
ඇවිල්ලා පොඩ්ඩක් එහෙම බලනවා. ඇහැ මෙහෙම කරනකොට සෙට් එක දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. හරිද? එයා කවදාවත් කටින් කතා කරන්නේ නැහැ. ඇස් තමයි යන්නේ. එහෙම මෙහෙම කරනවා. එතකොට දන්නවා ගේට්ටුව ගාවට යන්න කියන්නේ කියලා. හරිද? ඒක තව කෙනෙක් බලලා අහම කරනවා. එතකොට දන්නවා මේ ළඟට තමයි එන්න කියන්නේ කියලා. එතකොට එයා සම්පූර්ණම එයාත් එක්ක ඉන්න අය හරි අවදියෙන් ඉන්නවා. මෙයාගේ බොඩි ලැන්ග්වේජ් එක මොකක්ද? මෙයාගේ ඇස් දෙකෙන් මොකක්ද කියන්නේ? ඒ නිසා එයා ස්ටේජ් එකට එනකොට ඔක්කොම දන්නවා එයාත් එක්ක ඉන්න විදිය. බැරි වෙලාවත් භාෂාව නොතේරෙන කෙනෙක් හිටියොත් සිරීට මතක් වෙනවා ඇති අතීතේ. නේද? එයාත් එක්ක ඉන්නකොට එයාගේ භාෂාව තේරෙන්න ඕනේ. ඒ කියන්නේ දෙමළ භාෂාව නෙමෙයි මම මේ කියන්නේ. සිංහල භාෂාවක් නෙමෙයි. එයාගේ ක්‍රමය. එයාගේ සේවයට එයා ඒ ස්ටේජ් එකට ආවට පස්සේ මොකද්ද එතන වෙන්න ඕනේ කියන එක තේරෙන්න ඕනේ එතන ඉන්න සේවය කරන අයට. ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන විට ඉන්න මිනිසුන්ට තේරෙන්න ඕනේ මොකක්ද දැන් වෙන්න ඕනේ කියලා. තේරෙන්න ඕනේ. ඒක තේරෙන්නේ නැත්නම් හොඳම දේ යේසුස් වහන්සේ කරපු දේ. මොකද යේසුස් වහන්සේ කරේ? මොකද යේසුස් වහන්සේ කරේ? අතහැරියා සමූහය. අතහැරියා. තමන්ගේ භාෂාව තේරෙන සෙට් එක ළඟට ගත්තා. ආමෙන්. ඒ නිසා ඔබේ කිතුණු ඇදහිල්ල තුල ඔබ කාවද ආශ්‍රය කරන්න ඕනේ? ඔබ කාවද ලං කරගන්න ඕනේ? ඔබ කාත් එක්කද ඔබේ ජීවිතේ ෂෙයා කරගන්න ඕනේ? කාත් එක්කද රහස් කියන්න ඕනේ? කාත් එක්කද කාරණා කටයුතු කතා කරගන්න ඕනේ කියලා ඔබ හිතන්න ඕනේ. ඔබ ඒවා කතා කරගන්න ඕනේ ඔබේ භාෂාව තේරෙන මිනිහෙකුට. ආමෙන්. දැන් දේවදාසයෙක් දේව සේවකයෙක් විවාහයට ඇතුල් වෙද්දිවත් ඔහු විවාහයට ඇතුල් වෙන්නට ඕනේ ඔහුගේ භාෂාව තේරෙන කෙනෙක් එක්ක. නැත්තම් භාෂා දෙකක් කතා කරොත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. ආමෙන්. ඒ නිසා ඕනෑම තැනකදී දන්නවද දෙදෙනෙක් දේශනාකාරය කියනවා දෙදෙනෙක් එකග වුණොත් මිස එක්ව යනවා ඇද්ද? ඒ කියන්නේ එකගතාවය මේදී හරිම වැදගත්. ආමෙන්. එක්සිට්කම යේසුස් වහන්සේ දේශනා කරන මම මේ බයිබල් පද ගන්න යන්නේ මේ වෙලාවේදී රයිට් මට මතක නෑ ඒව තියෙන තැන හරියට ඒ නිසා යේසුස් වහන්සේ කියනවා නේද මම හිත මතක 18 වෙනි පරිච්ඡේදයේ කියනවා පොළවේ දෙදෙනෙක් තුන්දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක එක්සිට් වුණොත් මම එතෙන්ට එනවා. ඒ නිසා එක ලැන්ග්වේජ් එකක් එක භාෂාවක් කතා කරන කණ්ඩායමකට ලොකු වැඩක් කරන්න පුළුවන්. දැන් බාබෙල් කොත ළඟදී දෙවනෝසේ දැක්ක මේගොල්ලෝ එක භාෂාවක් කතා කරන්නේ මේගොල්ලෝ කරන්න යනද මේගොල්ලෝ දුෂ්කර වෙන්නේ නැහැ අනිවාර්යයෙන් මේ සෙට් එකට මේක කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ භාෂාව අවුල් කළේ ඒක නෙමෙයි උන්වහන්සේගේ සැලැස්ම හින්දා. උන්වහන්සේගේ සැලැස්ම උනේ මුළු පොළවේ මිනිස්සු පැතිරෙන එක. එක තැනක ඉන්න එක නෙවෙයි. රයිට් අනේ නිසායි භාෂාව අවුල් කරේ. හැබැයි උන් කරන්න ගියපු දේ කරන්න පුළුවන් උන් එක භාෂාවක් කතා කරන හින්දා. මේක තේරුම් ගන්න. ඒ නිසා අපි සමග අපි ඇදහිල්ලේ ගමනක් යන්නේ. කියන්නේ මම ඇදහිල්ලේ ගමනක් යන්නේ. ආමෙන්. දැන් ඔය ගොඩක් අය අහනවා මේ ගෑනු ළමයි වැඩි වියපත් වුනහම මේ පාටි දාන්න එපා. ඇයි එපා කියන්නේ? දැන් ඔය එපා කියද්දී අපේ භාෂාව යහන මිනිහට තේරෙන්න ඕනේ. නේද? සමහර කෙනෙක් නෑ පාස පොඩි යාඥාවක් කරගන්න උදේට එන්න පුළුවන්. ඉතින් අපි යනවා ගිහලා යාඥා කරනවා. හරි ජේසු පීටයි කියලා. ඉතින් අපිට මේ කිරිබත් කෑල්ලක් එක තේකක් දෙනවා. ඉතින් අපිත් ඒක කාලා බීලා එනවා. ඒ හැන්දෑවේ අපිට අරංජ දිඩි දඩ ගාලා පාටි යන්නේ හැන්දෑවට. ඇයි මේ අපේ භාෂාව තේරෙන්නේ නැත්තේ? ඇයි බයිබලයේ කතා කරන මේ ආත්මික ලැන්ග්වේජ් එක ඇයි ඇදහිල්ලේ ගමන මිනිසුන්ට තේරෙන්නේ නැතුව මිනිස්සු ලෞකිකකරණය වෙන්නේ? ඇයි දේව රාජ්‍යයේ වැඩ ඇයි දේව සේවය ගැන මිනිසුන්ට තේරෙන්නේ නැතුව ඒකට ප්‍රශ්න දාන්නේ? ඇයි? සුනිල් පෙරේරා ඇහුවා වගේ අහන්න කැමතියි. ඇයි? ඔවුන්ට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. උන්ට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒකයි වැඩේ. ඉතින් භාෂාව තේරෙන්නේ නැති අය උන්වහන්සේ අතහැරලා දැම්මා. ඒක තමයි මෙතන කියන්නේ සමූහය අතහැරියා. ඇයි මේ අයත් එක්ක ගමන යන්න බෑ. උන්වහන්සේට ගමන යන්න පුළුවන් කණ්ඩායමක් උන්වහන්සේත් එක්ක හිටියා. ආමෙන්. ආමෙන්. ඒ නිසා ඔබ වටා ඉන්න සමහර නොහැදිලිකාර මිනිස්සු ඔබේ ඇදහිල්ල විනාශ කරන්න පුළුවන්. ඔබට අරක්කු දෙන්න පුළුවන්. හරි ඔබට සිගරට් එක දෙන්න දික් කරන්න පුළුවන්. රයිට්? ඉතින් ඔබට අරක්කු වීදුරුව දෙන සිගරට් එක දික් කරන රයිට්? ඔබ වැරදි දේවල් වලට පටලවන
මිනිස්සුත් එක්ක ඇයි ඔබ යන්නේ? ඒ අයට ඔබේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ලැන්ග්වේජ් එක ඔබට තේරෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ භාෂාව තේරෙන කණ්ඩායමක් එක එකතු වෙන එක. ඒ නිසා මේ ස්වර්ගික භාෂාව, ස්වර්ගික මාර්ගය තේරෙන අයත් එක්ක ඔබ එකතු වෙන්න. ආමෙන්. ඒ නිසා නොහැදිලිකාර එකයි අපි බැලුවේ අසම ලෙස සම්බන්ධතාවයට ඔබ යන්න එපා. අධික ආශාවන්, මුදල්, ගෞරවය, වැරදි ගැනීම වගේ කණ්ඩායම් එක්ක ඔබ එකතු වෙන්න එපා. මොකද ඒගොල්ලෝගේ ලැන්ග්වේජ් එක වෙනස්. ආමෙන්. ඒ නිසා ඔබ අත්හැරිය යුත්තේ කවුද කියලා ඔබ තීරණය ගන්න ඕනේ. යේසුස් වහන්සේගේ වෙලාවක කියනවා උඹට මැමන්ටත් දෙවියන් වහන්සේටත් ප්‍රේම කරන්න බෑ. ඒ කියන්නේ මැමන් කියන්නේ ග්‍රීක දෙවි කෙනෙක්, මුදල් වලට අධිපති. ඉතින් සිංහල බයිබලයේ තියෙන්නේ මේ මුදලටත් දෙවියන් වහන්සේටත් උඹට ප්‍රේම කරන්න බෑ. එක්ක උඹ මුදල් වලට ප්‍රේම කරපන්, නැත්නම් දෙවියන් වහන්සේට ප්‍රේම කරපන්. උඹට ඔරු දෙකක් උඹට ගමන් කරන්න බෑ. උඹ එකක් තෝරගන්න ඕනේ. වස්තුවරත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න බෑ. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ, මැමන් නම් මැමන්. රයිට්? ඒ නිසා ඔබ තෝරගන්න ඕන කවද, අත්හරින්න ඕන කවුද කියලා ඔබ තීරණයක් ගන්න ඕනේ. ආමෙන්. දැන් මෙතන කවුරු හරි කියන්නේ මහත්ය දෙයියෝ අදහන්නේ. ඒ කියන්නේ මගේ මහත්ය ගැලවීම බල නැහැ. පාස්ටර් නොහැදිලිකාරයි, මිනිහා අරක්කු බොනවා, සූදු ගෙලිනවා. ඒ කියන්නේ දැන් මම තීරණයක් ගන්න ඕනද? නෑ. ඒක නෑ. ඒ කියන්නේ මහත්ය ඩිවෝස් කරන්න, නෝනව ඩිවෝස් කරන්න නෙමෙයි මේ කියන්නේ. රයිට්? ඔබ කියන්නේ ඉතින් ගන්නපු විදිහට බලපුවාම මේ මහත්තයා, මේ මගේ මහත්තයා මේ බොනවනේ. ඉතින් ඒකට හරියන්නේ නැහැ නේද? මෙයාව අතාරින්න, මෙයා මගේ ඇදහිල්ල ගම ලොකු බාධාවක්. ඕන කෙනෙක් අතාරින්න, නෝනයි මහත්තයා අතාරින්න එපා. රයිට්? මොකද ඒක දෙවියන් වහන්සේගේ වචනයට අකමැති. මොකද මේකත් කියන්න ඕනේ. එහෙම නැත්නම් ලබන සතියේ මට පෞල් ප්‍රශ්න විසඳන්න බෑ. රයිට්? හැම දෙයක්ම මම කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබට මොන ප්‍රශ්න දැම්මත් ඔබේ ඇදහිල්ලට ඔබේ මහත්තයාව අතාරින්න බෑ ඔබට. මොන ප්‍රශ්න ඔබේ නෝන දැම්මත් ඔබේ නෝන ඔබට අතාරින්න බෑ. ඇයි? ඒ තමයි දෙවියන් වහන්සේ එකතු කරපු ජීවිත. ඉතින් ඒකට දිනයක් වෙලාවක් ඇතියාගේ ගැලවීමට ඒ උදෙසා යාඥා කරන්න, එයාට ආදරෙන් සලකන්න. ඒතර අර පළවෙනි පේතරස් 3 වෙනි පරිච්ඡේදයේ කියන විදිහට භාර්යාවගේ යටත් හැසිරීම දැක්කහම මහත්තුරු වචනේ නැතුව ගැලවීම ලබනවා කියලා ලියලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබේ නොහැදිලිකාර පුරුෂයාට, නොහැදිලිකාර භාර්යාවට ආදරය කරන්න. එයාව අතාරින්න එපා. රයිට්? මෙතන කතා කරන්නේ සමූහය අතහැරියා කියලා. ඒ නිසා ඔබට පුළුවන් නෝන මහත්තයා නැතුව ඉතුරු අය ඕන කෙනෙක් අතාරින්න. එයා ඔබේ ඇදහිල්ලට බාධා කරනවා නම්. ආමෙන්. රයිට්? ඔබේ භාෂාව තේරෙන්නේ නැත්තම්, මේ කියන එක තේරුම් ගන්නේ නැත්තම්, මම දෙවියන් වහන්සේ අදහන කෙනෙක් හලෝ මම බොන්නේ නැහැ කියද්දි බීපම් බන් චුට්ටක් කියලා එනවනම් හොඳම දේ අතාරින්න එක. ආයේ ආසයට ඔබ යන්න එපා. මොකද ඔබව විනාශ කරන්න යක්ෂයා ඒ අය පාවිච්චි කරනවා. ඒ අපරාධය ඔබේ ගැලවීමේ ඇදහිල්ලේ ජීවිතය. රයිට්? මම තව ඉදිරියට යන්න යනවා. කාලය තව අවසාන වීගෙන එන නිසා. අපි බලමු 6 වෙනි කාරණාව. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන කියනවා සමූහය අතර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. දැන් අපි 6 වෙනි කාරණාව බලනවා. ඔබ යේසුස් වහන්සේව ගෙන යන්නේ කොහොමද? ඔබ යේසුස් වහන්සේව ගෙන යන්නේ කොහොමද? දැන් මේගොල්ලෝ කියනවා උන්වහන්සේ හිටපු විදිහට උන්වහන්සේව අරගෙන ගියා. උන්වහන්සේගේ කිසිම වෙනසක් කළේ නැහැ. දැන් ඔය නුවරඑළියේ ගිහිල්ලා ඔබ බෝට්ටු සවාරියක් යන්න යනවා නම් අර ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක් යන්න ඔබ යන විට ඔබ බෝට්ටුවට නගිනකොට අර ජීවිත ආරක්ෂක ඇඳුම් කටලයක් දෙන ඔබට ඇඳ ගන්න. ඉතින් ඔබ ඒක ඇඳගෙන තමයි මේ බෝට්ටුවට නගින්න ඕනේ. හරිද? දැන් මේ යේසුස් වහන්සේගේ ගෝලයෝ මේ බෝට්ටුවට නගිද්දී යේසුස් වහන්සේට ජීවිත ආරක්ෂක ඇඳුම් කටලයක් ඇඳුවෙන්නේ නැහැ. හරිද? ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳලා බටයක් කටට දුන්නේ නැහැ. හදිසියක් වුණොත් ඔරුව පෙරළුනොත් මේකෙන් හුස්ම ගන්න ස්වාමිනී කියලා. අපි ලස්සන වචනයක් දකිනවා. උන්වහන්සේ සිටි ලෙසම. හැමෝම කියන්නේ උන්වහන්සේ සිටි ලෙසම. උන්වහන්සේ හිටපු විදිහට උන්වහන්සේව අරගෙන ගියා. ආමෙන්. හලෙලූයා. ඒ කියන්නේ දන්නවද ඔබ දෙවියන් වහන්සේගෙන් ලැබූ සත්‍යතාවයේ දේව වචනය කිසි විටක ඔබ වෙනස් කරන්න එපා. ඔබ ලැබූ මුල් ගුරුකම්, ඔබ ලැබූ සැබෑවේ ඉගැන්වීම, කවුරු බොරු වැරදි ඉගැන්වීම් ඔබට ගේනවත්
ඔබ ලබාගෙන ඉන්න සත්‍යතාවය ඉගැන්වීමෙන් ඔබ වමටවත් දකුණටවත් හැරෙන්න එපා. මේ කාලේ බොරු ගුරුවරු හැමතැනම සමහරු ඇවිල්ලා කියනවා මේ ජේසුස් වහන්සේගේ නාමයෙන් විතරයි හලෝ බෞතිස්ම කරන්න ඕනේ, පියාණන් පුත්‍රයන් ශුද්ධාත්මයන් වහන්සේ අදාළ වෙන්නේ නැහැ. මේ ක්‍රියාපතෙත් කියනවා ජේසුගේ නාමයෙන් බෞතිස්ම කරන්න කියලා බයිබල් පද දෙකකුත් පෙන්නලා කියනවා. ඔයා වුණ බෞතිස්මේ වැරදි. ඔයා ආය බෞතිස්ම ගන්න ඕනේ. ඒ මොනවද? ජේසුගේ නාමයෙන් විතර බෞතිස්ම ගන්න ඕනේ කියලා කට්ටියක් උගන්වනවා. තව කට්ටියක් කියනවා මේ ඔය ශුද්ධාත්මයන් වහන්සේ අදාළ වෙන්නේ නැහැ. හලෝ ඔය ගාලා අන්නේ භාෂාවක් කතා කරලා කියලා ඔයාට හරියන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. වචනේ විතරයි. වචනේ විතරයි. ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ නැහැ කියන කණ්ඩායමක් ඉන්නවා. ඔය සිංගප්පූරුවෙන් හටගත්තු කණ්ඩායමක් ඒගොල්ලන්ට එහෙන් ගෙවනවා. ඒ තැනට කට්ටිය හරව ගත්තාම. ඒ නිසා කියන මේ අන්‍ය භාෂාව මෙහෙ කතා කරන්න බෑ. එයාලගේ සභාවට යනකොට කියන මේ අන්‍ය භාෂාව ඒක gedara වුණම් කරගන්න. පල්ලිය ඇතුළේ කතා කරන්න බෑ. අනිත් එක අන්‍ය භාෂාව කතා කරලා ඇත්ති දෙදේ මොකද්ද හලෝ කියලා. කියන ඉතින් අන්‍ය භාෂාව දෙවියන් වහන්සේ දුන්නේ ඇයි? ඉතින් උන්වහන්සේම නොදීන්නේ තිබ්බනේ ඕක. පාවුල්තුමා කියනවා මම සියලු දෙනාට වඩා අන්‍ය භාෂාවෙන් කතා කරන කෙනෙක්. පාවුල් කියන ඇයි අන්‍ය භාෂාව දුන්නේ? මගේ ආත්මය වර්ධනය වන පිණිස. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට දන්නවද ඔබේ මනසේ තියෙන අධෛර්යමත්කම, පසුබටකම මේ ඔක්කොම ගිහිල්ලා ඔබේ ආත්මයේ පුදුම විදියට ජොලිත වෙන ස්ථානයක් තමයි අන්‍ය භාෂාව. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ඒ නිසා අන්‍ය භාෂාවෙන් කතා කරන්න ආශා වෙන්න. අන්‍ය භාෂාවෙන් ඔබේ ආඥාවල් වල පුද්ගලයේ ගෙදරදී ඔබ ආඥා කරද්දී අඩුම වශයෙන් අපි දේවස්ථානයේ පැය ගණන් දේවම යන්නේ සාමාන්‍ය පොඩි වෙලාවක් නෙදී. ඒකට මොහොතක් තියෙනවා අපි නමස්කාරයේදී අන්‍ය භාෂාව කතා කරනවා. සුළු වෙලාවක්. හැබැයි ඔබ ගෙදරදී වැඩි වෙලාවක්. දැන් බයිබල් කොලෙජ් වල පැයක් අනිවාර්යයෙන්ම ශිෂ්‍යයෝ හැන්දෑවට ටංක්ස් කියලා වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අන්‍ය භාෂාවෙන් පැයක් කතා කරන්න ඕන, සිංහලෙන් හෝ දෙමළෙන් හෝ කතා කරන්න තහනම්. අන්‍ය භාෂාව විතරක් පැයක් කතා කරන්න ඕන. ඇයි එහෙම කරන්නේ? ඒක එච්චර වැදගත්. අන්‍ය භාෂාව කතා කරද්දී ඔබේ ආත්මය වර්ධනය වෙනවා. ආමෙන්. එතකොට අර වගේ වැරදි ගැනීම කරන කට්ටිය කියන මේ අන්‍ය භාෂාව ඕනේ නැහැ. මේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා කෙනෙක් නෑ. අර ජෙහෝවා විට්නස්ලා කියන මේ එහෙම දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කියලා එකක් නෑ. එක දෙවියන් වහන්සේ. එයා යෙහෝවා දෙවියන් වහන්සේ. යෙහෝවා දෙවියන් වහන්සේ හැර ඔය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි. ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි. ඒවා අතාරින්න. යේසු කියන්නේ දේව පුත්‍රයා. පුත්‍රයා කියන්නේ තාත්තයි පුතයි දෙකයි. එක්කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි වඳින්න ඕනේ යේසුව නෙමෙයි. අපි වඳින්න ඕනේ යෙහෝවා එකම දෙවියන් වහන්සේ කියලා කියපුවාම මිනිස්සු නිකන් කරකලා ඇතෑරලා වගේ එහෙමද කියලා එතෙන්ට යන්න එපා. ඔබ ත්‍රිත්වය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මෙන්න මේ වැරදි ඉගැන්වීම් වලින් ඔබ පිරෙන්න එපා. ඒ කියන්නේ වැරදි යේසුස් කෙනෙක්ව ඔබත් එක්ක ගෙනියන්න එපා. ඒකයි මේ කියන්නේ. රයිට්? මෙතන කියන උන්වහන්සේ සිටි ලෙසම උන්වහන්සේ වරගෙන ගියා. ඒ කියන්නේ අර සැබෑ ඉගැන්වීමත් සමග ඔබේ ගමනාන්තය දක්වා ඔබ ගමන් කළ යුතු වෙනවා. ආමෙන්. ඒ නිසා අතරමඟ වැරදි ඉගැන්වීම අරයාගේ වචන මෙයාගේ වචන අර සභාවේ මේ සභාවේ එයා කරන විදිය මෙයා කරන විදිය ඒක ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඔයා කැඳ වූ තැන ඔයා ඉගැන්වීමට කීකරු වෙලා ඔයා ජීවත් වෙන්න. ගලාති 1:8 සිට 10 දක්වා අපි බලද්දී පාවුල්තුමා මේක හරි ලස්සනට විග්‍රහ කරනවා. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. පාවුල්තුමා භයානක වචනයක් කියනවනේ. කවුරු හරි අහන්න පුළුවන් පාවුල්තුමා ශාප කරනවද? ඔව්. ඔව්. එහෙම ශාප කරන්න පුළුවන්ද? ඔව්. ශාප කරනවා නම් දේවදාසෙක්ද? ඔව්. ඔව්. ඇස් දෙක ඇරලා හොඳට බලන්න ගලාතිය කියට ආයි කියන්නේ. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. කවුද ශාප ලද්දෙක් වෙන්නේ? වැරදි කරපු එක. වෙන කවුද? නිකරුණේ ශාප වදින්නේ නැහැ මිනිස්සුන්ට. හරිද? ඔබ යන ගේ කුරුල්ලා වගේ නිකරුණේ කරන ශාපය කාට හරි වදින්නේ නැහැ. කවුරු හරි මට කිව්වත් එමේ ඔය මිනිහට හරියන්න එපා කියලා. ඉතින් මට වැඩක් නැහැ ඒක. මොකද මම මේ මිනිහට මුකුත් කරලා නැහැ. හැබැයි ඔබ වරදක් කළොත් ශාපයක් නිදහස් වුණා නම් වදි. පාවුල්තුමා කියනවා අපි ඉගැන්වුවා වූ සත්‍යතාවයේ ඉගැන්වීමට අමතරව කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා බොරු ඉගැන්වුවොත් ඒකා ශාප ලද්දෙක් වේවා කියලා.
එතකොට දැන් ওই ශාපේ වදින්නේ කාටද? ඇදහිලිවන්තයාව වැරදි ගැනීම වලින් අවුල් කරන මිනිහට. ඒතර ඇදහිලිවන්තයාට ඕක වදිනවද? නැහැ. එහෙනම් කලබල වෙන්න ඕනේ නැහැ. හරිද? ඔබ වැරදක් කළා නම් ඒක නිදහස් වෙනවා. ඒක පාවුල් තමයි කරේ. කවුද මේ ශාපේ මුදා හැරියේ? පාවුල් තුමා. දැන් යෝෂුවා මුදා හැරපු ශාප යෙරිකෝව ගොඩනගන විට ඒක නැවත සිදු වුණා. යෝෂුවාගේ කාලේ යෙරිකෝව බිඳ වැටුනේ. ඉතින් යෝෂුවා අන්තිමට කිව්වා දෙවියන් වහන්සේට මේ යෙරිකෝව බිඳ දැම්මේ. යෝෂුවා කිව්වා කවුරු හරි මිනිහෙක් මේ යෙරිකෝව නැවත ගොඩනගන්න සූදානම් වෙනවනම් ඔහු ගොඩනගන්න මුල් ගල තියෙනකොට ඔහුගේ වැඩිමල් පුතා මැරෙනවා. ඊට පස්සේ ගල් තියාගෙන යනකොට ඔහුගේ බාල පුතා මැරෙනවා කියලා යෝෂුවා භයානක ශාපයක් නිදහස් කළා යෙරිකෝව සම්බන්ධව. ඇයි ඒක දෙවියෝ කඩපු එකක්. ඒක ගොඩනගන්න එපා. හැබැයි පහුකාලීනව ඒක ගොඩනගන්න ගිහිල්ලා ඒ යෝෂුවාගේ කාලේ නිදහස් කරපු ශාපය පසුකාලීනව අවුරුදු ගානකට පස්සේ ඒ මිනිස්සුෙකුට ඒක ලැබුණා. ඒ වගේ පාවුලුතුමා කියනවා අපි කතා කරන අපි උගන්වන මේ සුභාරංචිය ඇර අපි උගන්වන මේ විගැන්වීම ඇර වෙන වැරදි ඉගැන්වීම දේව දූතෙක් ඔහු කතා කරලා කියනවා කවුද? දේව දූතෙක් කතා කළත් එයා ශාප ලබනවා. ඇයි ඒ? සත්‍යතාවයේ සුභාරංචිය ඇර වෙන දෙයක් කතා කරන්න එපා. ඒකයි මේ උනන්දු කරවන්නේ. ආමෙන්. ආයි කියන්නේ ඒක. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් අපවත් අන්න එතන හරි වැදගත්. සැබෑව උගන්වපු මමවත් එහෙම කියනවා නම් කියලා පාවුලුවත් ඒකට දානවා. රයිට්? කියන්න ස්වර්ගයෙන් දේවදූතෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. හරි භයානකයි නේද? ඒ කියන්නේ යේසුස් වහන්සේගේ වෙනසක් කරන්න එපා. ඉගැන්වීමේ වෙනසක් කරන්න එපා. දෙවියන් වහන්සේගේ සැලසුම වෙනස් කරන්නට එපා. ඒ දෙවියන් වහන්සේ සිටි ලෙසම ඒ යේසුස් වහන්සේ හිටපු විදිහටම ඔයාගේ ගමනාන්තය දක්වා උන්වහන්සේ අරගෙන යන්න. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැවද? ආමෙන්. ඔයාගේ ගමනාන්තය දක්වා ඒ ස්වාමින් වහන්සේ ඉන්න විදිහට ගෙන යන්න. වෙනස් කරන්න එපා. ඒක ශාපයක් වේ. තව එක වචනයක් අපි බලමු මේකට අදාළ වෙන දෙවෙනි යොහාන් 9:11 දක්වා. 2 යොහාන් 9:11 දක්වා එක පරිච්ඡේදයයි තියෙන්නේ. 2 යොහාන් 9 වෙනි පදේ ඉඳලා 11 වෙනි පදේ දක්වා. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමේ පවතිනාටම පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද සිටිනසේක. නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම් ඔහු ගෙදරට පිළි නොගන්න. දැන් මෙතන කියනවා ඉගැන්වීම නැති කෙනාව ගෙදරට ගන්න එපා කියන්නේ. ඔහුට සුභසිද්ධ වේවායයි නොකියන්න. ඒ කියන්නේ එයාට God bless you ජේසු පීටයි වැනි දේවල් කියන්නත් එපාලු. ඇයි අර ඉගැන්වීම රැගෙන එන්නේ නැත්තම්? ඔබට පැහැදිලිද? එහෙනම් අපි මෙතන අපි දකින විශේෂ දෙයක් ජේසුස් වහන්සේ දුන්නා වූ ඔබ ඉගෙන ගත්තා වූ ඒ ඉගැන්වීම වලින් ඔබ වෙනස් වෙන්න එපා. ආමෙන්. උන්වහන්සේ සිටි ලෙස උන්වහන්සේ වරන් යන්න. එහෙම නේද ගෝලියෝ ටික කළේ? ඒක තමයි අපේ 6 වෙනි කාරණාව. අවසාන 7 වෙනි සහ අවසාන කාරණාව බලලා අපි ඉවර කරමු. ලස්සන කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා ඔරුවේ උන්වහන්සේ ගෙන ගිය ඔය ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. වෙනත් ඔරුද තියෙනවා. රයිට්? හැබැයි මේ යේසුස් වහන්සේ ඉන්න ඔරුවේ තමයි ගෝලියෝ ටික නැග්ගේ. ආමෙන්. ඒ නිසා ඔබ ඔරු ගැනත් ප්‍රවේශම් වෙන්න. ඔබ නගින්නට අවශ්‍යයි යේසුස් වහන්සේ ඉන්න ඔරුවට. යේසුස් වහන්සේ නැති ඔරුවකට නගින්නට එපා. උන්වහන්සේ ඔබ කැඳවන සභාව තුල ඔබට නියම කරපු ගමනක් තියෙනවා. රයිට්? උන්වහන්සේ ඔබට හමුවන්නේම බෝට්ටුවේ නැත්නම් සභාවේ. ලස්සන බෝට්ටු ගොඩක් තියෙනවා. එතන එක එක නම් ගහලා නේද? මේ එක එක සමුද්‍ර කියලා ගහලා නේද? එක එක ගෑනු ළමයිගේ පිරිමි ළමයිගේ නම් ගහලා නේද? එක එක බෝට්ටු අපි දකිනවා. ඒවා හරි අලංකාර වෙන්න ඇති. හැබැයි මේ ගෝලියෝ ටික ඔක්කොමලා නැග්ගේ යේසුස් වහන්සේ හිටියා වූ බෝට්ටුවටයි. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වා වූ සභාව තුල ඔබ ජීවත් වෙන එක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ආමෙන්. හලෙලූයා. ඉතින් එතන තමයි උන්වහන්සේ ඔබ සමග ගමන් කරන්නට යන්නේ. ඒ නිසා ඔබ වැරදි බෝට්ටුවක නැග්ගොත් ඒක පිටත් දෙන්නේ වැරදි වෙලාවක.
right? දැන් ඒ බෝට්ටුවේ යද්දී ඔබට කුණාටුවක් ආවොත් එතන ජේසු නැහැ. මතක තියාගන්න. මම අහන්න කැමති ආත්මික ජීවිතය හරියට ගත කරන්නේ නැතුව සභාවට සහභාගී වෙන්නේ නැතුව ඔය අද දවසේ එක සභාවක තව දවසේ තව සභාවක ඊගාව මාසේ තව සභාවක ඊගාව මාසේ කොළඹ සභාවක ඊගාව මාසේ ත්‍රිකුණාමලයේ සභාවක හරිද යන අයගෙන් එහෙම යනවා නම් ඒ අයට මම අහන්න කැමතියි ඔයාගේ වගකීම ගන්න කවුද කියලා. ඔයාට කුණාටුවක් එන දවසේ ඔයා සෙල්ලම් කර කර ඉන්න පුළුවන් නැත්නම් කිසිම සභාවකට යන්න නැතුව ගෙදර දෙයියෝ අදහන අයත් ඉන්නවා. මම ඔබෙන් අහන්න කැමතියි ඔබේ වගකීම ගන්න කවුද? ඔබට කුණාටුවක් ආවොත් ඒක නිශ්චල කරන්න කවුද ඉන්නේ ඔබත් එක්ක? ඇයි දෙවියන් වහන්සේගේ සැලැස්මට එකඟ නැත්තම් උන්වහන්සේ එතන නැහැ. හිතන්න පුළුවන් නෑ යේසුස් වහන්සේ ඉන්නවා දෙවියන් වහන්සේ බලාගන්නේ දෙවියන් වහන්සේ මගේ හිත දන්නවා කිය අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් කුණාටු වෙන දවසේ ඔක්කොම බලා ගන්න පුළුවන්. හිතත් බලා ගන්න පුළුවන් ළඟ ඉන්නේ කවුද කියලා බලා ගන්න පුළුවන්. කුණාටුවක් එන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. කුණාටු එනකන් කරනම් ගහන්න පුළුවන්. ජේසුස් වහන්සේගේ බෝට්ටුවට වඩා අපි නැග්ග බෝට්ටුව සුපිරි බෝට්ටුවක් මේක නිදාගෙන යන්න පුළුවන්. මේක එයා කන්ඩිෂන් කරලා තියෙනවා. හරිද? මේක මරු බෝට්ටුව. හැබැයි යේසුස් වහන්සේ එතන නැත්තම් කුණාටු වෙන දවසේ මේ වෙන වෙන බෝට්ටුවකට නැග මිනිසයාට මොකද වෙන්නට යන්නේ? හරි ගැටලුවක් බවට පත් වෙන්නට යනවා. ඉතින් කුණාටු වෙනකන් උඩ පයින්න පුළුවන්. ඒ නිසා අපි යේසුස් වහන්සේ සමග ඉන්න බෝට්ටුවේ ඉන්න විට අපේ ජීවිතයේ දුර්වලකම් එන විට උන්වහන්සේ එතන ඉන්නවා අපිට උදව් කරන්නට. ආමෙන්. දැන් වැරදි තැන්වල ස්ථානගත වුණාම වෙන්නේ මොකක්ද? වැරදි බෝට්ටුවක නැග්ගහම මොකද වෙන්නේ මොකක්ද? කුණාටු වෙන දවසේ ඔබට කිසිම නිදහසක් නැහැ. ඔබ බේර ගන්න කෙනෙක් නැතුව විනාශ වෙන්නට යනවා. ඒ නිසා ඔබ ගැන වගකීමක් දරන ස්ථානය තුල ඔබ ස්ථානගත විය යුතු වෙනවා. ආමෙන්. මට මතකයි සමහර අය පහුගිය කාලේ ඊ타මත්ම වැරදි චෝදනා එල්ල කරලා සභාවෙන් එළියට ගියා. බොරු වැරදි චෝදනාවල්. ඇත්ත නෙවෙයි. සමහර අය වාහනවල මැරුණා. හේතුව මම මේ වෙන එකක් කියනවා නෙමෙයි. ඔවුන්ට ඒ වෙලාවේ යාඥා කරගන්න කෙනෙක් නැහැ. ආලේපයක් නිදහස් කරලා මිදීමක් ලැබලා දෙන්න කෙනෙක් නැහැ. ඔබ ප්‍රවේශම් වෙන්න. කතාවට කියනවා මේ හැමතරම එකම දෙවියන් වහන්සේ ඉන්නේ හැම සභාවෙම ඉතින් ජේසුස් වහන්සේ ඉන්නේ ඇත්ත. හැබැයි ජේසුස් වහන්සේ ආලේප කරලා බලය දීලා මිනිසුන් ස්ථානගත කරලා තියෙනවා. ඉතින් කාට හරි කතෝලික සභාවට යන්න පුළුවන් දෙවියන් වහන්සේ එතනත් ඉන්නවනේ කියලා යන්න. නියමයි. ප්‍රශ්න වෙලා තියෙන්නේ අර කුණාටු වෙන දවසේ ඒක නිශ්චල කරන්න. රයිට්. ඒ ඇදහිල්ල මුදා හරින්න ඒ ආලේපය ලත් තැනක ඔබ සිටීමයි. ආමෙන්. ඒකයි වැදගත්කම. ඉතින් ඒක නැති තැනක ඔබ ස්ථානගත වුණොත් ප්‍රශ්නය ඔබට කුණාටු වෙන දවසේ කුණාටුව ඔබ විසි කරලා දානවා. හැබැයි යේසුස් වහන්සේගේ බෝට්ටුවට ඒක උනේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දව නිශ්චලව කිව්වා ඒ ආලේපය නිදහස් කළා මේ මිනිසුගේ ජීවිත. අන්න ඒකයි මෙතන වැදගත් වන්නේ. නැත්තම් දෙවියන් වහන්සේ අතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා එතනක් ඉන්නවා. ඔව් ඇත්ත බයිබලෙත් තියෙනවා උන්වහන්සේගේ ආත්මෙන් මුළු ලෝකෙම පිරී තිබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදරත් ඉන්නවා කුස්සියෙත් ඉන්නවා බාත්රූම් එකෙත් ඉන්නවා ගහ ගාවත් ඉන්නවා පෙර ගහ ගාවත් ඉන්නවා මාර ගහ ගාවත් ඉන්නවා තැඹිලි ගහ ගාවත් ඉන්නවා වැලිගොඩ ගාවත් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේගේ ආලේපය ප්‍රකාශ වෙන තැන තමයි සුරක්ෂිතභාවය තියෙන්නේ. ආමේන්. මම ඒක එතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා ඔබ ස්ථානගත විය යුතුයි යේසුස් වහන්සේත් එක්ක. ආමේන්. හලෙලූයා. තව ලස්සන බෝට්ටුවකින් ආරාධනාවක් දෙන්න පුළුවන් එන්න පුතා මේකට නගින්න කියලා. යේසුස් වහන්සේ ගියපු බෝට්ටුව එච්චර ලස්සන එකක් නොවෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ ඉන්නවා නම් ඒ ඇති. ආමේන්. ආමේන්. මට ඔබ සෑහේ. කියන්න උන්වහන්සේ මට ඔබ වහන්සේ සෑහේ. හැම දෙයකටම වඩා නේද? අර ලස්සන ගීතිකාවක් තියෙන අන් සෑමට වඩා ඔබට ආදරේ නේද? මට මතක නෑ ඒක හරියට. අන් සෑමට වඩා ඔබට ස්තුති. ඒ කියන්නේ හැම දෙයකටම වඩා මට ඔයා සෑහේ ස්වාමිනේ. අපි එතෙන් දෙන්න ඕනේ. ආමේන්. ඉතින් එවිටයි කුණාටු නිශ්චල කරලා
අර ඩෙස්ටිනේෂන් එකට අර ගමනාන්තයට ගෝලයෝ ටික උන්වහන්සේ අරගෙන ගියේ. ආමේන්. ඉතින් ඔවුන් ගිහිලා මේ සේවය කරලා එන්නට ආවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබ යමක් අත්පත් කරගන්න නැති කියලා මේ හරහා. ඒ නිසා දෙවෙනි තිමෝති 4:7 ශුද්ධ පාවුලතුමා කියන වචනයත් එක්ක මම අවසන් කරන්න යනවා. දෙවෙනි තිමෝති 4:7 මේ පාවුලු මේ කියන විදිහට ගමන් කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා ඔහුට අවසානයේ මේ වගේ කියන්න හැකියාව ලැබුණා. අපි ඒක බලලා අවසන් කරමු. 6 ඉඳලා බලමු. මක්නිසාද මම දැන් යාග කරනු ලබමින් සිටිමි. මාගේ ඉක්ුත් වීමේ කාලයේද පැමිණ තිබේ. මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල ආරක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ. උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටද දෙනවා ඇත. ආමෙන්. ඒ නිසා පාවුල් ලස්සන කතාවක් කියනවා. මම යහපත් යුද්ධයේ යුද්ධ කළා. මම දිවිල්ල කෙලවර කළා. මගේ ඇදහිල්ල ආරක්ෂා කළා. දැන් මට ධර්මිෂ්ඨකමේ ඔටුන්න තබා තියෙනවා. ඔව් ළඟා වුණා ගමනාන්තයට හරි ලස්සන විදියට. ආමෙන්.